භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැමදෙනාම උතුම් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත. වස්තු මාසයක් මුළුල්ලේහි ඒ මහා සංඝරත්නයට වස් ආරාධනා කරලා ඒ වස්සාන ශික්ෂාපදයේ සමාදන් වුණ ස්වාමීන් වහන්සේලාට සිව්පසයෙන් අපෝපස්ථාන කරලා ඒ වස්සාන කාලයේ අවසානයේදී චීවර මාසය ඇතුළත ඒ උතුම් කටින චීවරයක් සකස් කරලා පූජා කරගත්ත අවස්ථාව. කටිනහ කියලා කියන්නේ කටින කියන වචනය බොහොම දල්හි අර්ථයෙන් යෙදෙන පදයක්. ඒ කියන්නේ දැඩි කියන අර්ථය තමයි යෙදෙන්නේ. ඉතින් මේ කටිනය කියන එක ආනිසංස පක්ෂය අතින් තාම දැඩිතර කුසලයක් නිසා තමයි ඒ චීවරය කටින චීවරය කියලා හඳුන්වන්නේ. චීවරය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් පහසුවෙන් හඳුනා ගන්නට තියෙන දෙයක් නේ. භික්ෂුන් වහන්සේ හඳනා දේ තමයි චීවරය කියලා කියන්නේ. අරිහත් දජයක් ඒක. ඒ කියන්නේ බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා දරන දෙයක් තමයි උතුම් චීවරය කියලා කියන්නේ. ඉතින් මේ චීවරය සාමාන්‍යයෙන් පාරක් අයිනේ කුණු ගොඩක් කසල ගොඩක් අයිනේ සිවුරු කඩක් තිබුණත් වන්දනා කරන්න කියලා කියන්නේ මේ අරිහත් දජයයි කියලා. බෝධිසත්වයන් වහන්සේ ආත්මයක ඇතෙක් වෙලා ඉපදිලා ඉන්නකොට ඒ කාලේදී එක වැද්දෙක් ඇවිල්ලා මේ ඇතාව ඝාතනය කරනවා. ඝාතනය කරන්නේ චීවරයක් පොරෝගෙන ඇවිල්ලා ඒ කාලේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටපු කාලයක්. ඉතින් චීවරයක් පොරෝගෙන ඇවිල්ලා තමයි මේ ඇතාව ඝාතනය කරන්නේ. මොකද මේ ඇත් රජුරෝ පසේ බුදුරජාණන් වහන්සේලා දැකලා ඒ රූපේ දැක්කට කලබල වෙන්නේ නැහැ. ඒ නිසා මේක බලාගෙන හිටපු වැද්දා චීවරයක් සකස් කරගෙන චීවරයක් පොරෝගෙන ඇවිල්ලා තමයි මේ බෝධිසත්වයන් වහන්සේට එහෙමත් නැතිනම් ඒ හස්ති රාජ්‍යයට විදලා මරණයටපත් කරන්නේ. ඒ වෙලාවේදී මේ ඇතා මෙයාව දැකලා වැද්දව දැකලා සිවුරක් පොරෝගෙන ඉන්න වැද්දව දැකලා කල්පනා කරනවලු මේ නින්දිත පුද්ගලයා මට එක පහරින් විනාශයටපත් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මගේ ජීවිතේ නැති කලත් මොහු දරාගෙන ඉන්නේ අරිහත් දජේ. මොහු දරාගෙන ඉන්නේ ඒ උතුම් චීවරය. ඒ නිසා මම මොහුගේ පණ තබන්නේ ඒ උතුම් චීවරයට කරන ගෞරවයක් හැටියට කියලා. ඉතින් ඒ එදා මහ බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරපු විදිහ එදා ඒ වැද්දෙක් වෙලා ඒ විනාශය සිද්ධ කළේ දේවදත්ත හාමුදුරුවෝ කියලා බුදුරජාණන් වහන්සේ ජාතක කතාවේදී අපිට දේශනා කරනවා. ඉතින් බලන්නකෝ මේ බෝධිසත්වයන් වහන්සේලා පවා ඒ චීවරයට කරන ලද ගෞරවය. ඉතින් මේ චීවරය කියන එක ඕනෑම චීවරයක් තමයි. නමුත් කටින චීවරය කියන එක එතනදී විශේෂත්වයක් ගන්න දෙයක් බවට පත් වෙනවා. මොකද කටින චීවරය කියලා කියන්නේ මේ දැඩි ආනිසංස ගෙන විද්දෙන විශේෂිත වූ චීවරයක් තමයි කටින චීවරය කියලා කියන්නේ. ඒකට හේතුව තමයි කටින චීවරයක් භික්ෂුන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ පනවන්නේත් හේතුවක් ඇතිව. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ ඉන කාලෙදී එක වස් කාලයේ අවසානයේදී භික්ෂුන් වහන්සේලාගේ පුරුද්දක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඔක්කොම හාමුදුරුවරු වැඩම කරනවා. වස් කාලයට කලින් ගිහිල්ලා බණ භාවනා කරන හැටි අහගෙන විවේකීව වැඩ ඉඳලා වස් කාලය ඉවර වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා ඒ මාර්ගඵල අධිගමයන් පිළිබඳව සහ ධර්මයේහි තමන් වඩපු මගෙහි තියෙන අඩුපාඩු තිබුණොත් ඒ දේවල් ප්‍රකාශ කිරීම පිණිසත් වන්දනාමාන කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඉතින් එදා කුසල් ජනපදයේ හිටපු එක වික්ෂුන් වහන්සේලා පිරිසක් ආරණ්‍යකව වැඩ හිටපු හාමුදුරුවෝ 39ක් වස් කාලයේ අවසානයේ බුදුරජාණන් වහන්සේ ළඟට එන්නට පිටත් වුණා. ඉතින් ඒ කාලේදී කටින චීවරයක් අනුදැනව දාරලා තිබුණේ නැහැ. වසන්නට විතරයි අනුදැනව දාරලා තිබුණේ.
මේ හාමුදුරුවෝ ටික එනකොට මේ බොහොම වැස්සට වැහි කාලයේනේ වැසි සාර මාසයක් තියෙනවා. වැහි සාර මාසයෙන් මුල් 3 මාසයේ තමයි මේ වස්සාන ශික්ෂාපදයේ සමාදන් වෙන්නේ. අවසාන මාසයේ චීවර මාසයේ හැටියටයි තියෙන්නේ. ඉතින් මේ 4 වෙනි මාසෙ එනකොටත් වර්ෂාව වැහැලා මාර්ග බොහොම අබලන් තත්ත්වයටපත් වෙලා හාමුදුරුවෝ ඉතින් මේ තුන් සිවුර විතරයි පාවිච්චි කළේ. තුන් සිවුර කියලා කියන්නේ දෙපට සිවුරත්, තනිපට සිවුරත්, අඳනයත් කියන මේ චීවර තුන විතරයි පාවිච්චි කළේ. ඉතින් වැස්සට මේ ඔක්කොම තෙතබරිත වෙලා අර මඩ වැකුණු මාර්ගයේ එනකොට මේ ඔක්කොගෙම මඩ විසිරිලා මේ හාමුදුරුවෝ 39ම බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේදී කල්පනා කරනවා මේ භික්ෂුන් වහන්සේලාට අතිරේක චීවරයක් තවත් තිබුණා නම් වස්වාසය කරලා අවසාන වෙනකොට තවත් අතිරේක චීවරයක් ලැබුණා නම් උන්වහන්සේලාට පහසුවෙන් මේ අනිත් සිවුරු පිරිසුදු කරලා මේ සිවුර අතිරේක චීවරේ දරා ගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේලා රැස් කරලා දැහැමි කතා කරලා භාග්‍යතුන් වහන්සේ මේ කටින චීවරයක් පිළිගන්නට අනුදැන වදාළේ. ඉතින් මේ කටින චීවරය භික්ෂුන් වහන්සේ නමකට බොහොම අවශ්‍ය දෙයක් හැටියටයි නැතිනම් අත්‍යවශ්‍ය නැහැ භික්ෂුන් වහන්සේ නමකට කටිනයක් තිබුණත් නැතත් වස් සමාදන් වීම සිද්ධ කළ යුතුයි. නමුත් බොහොම ප්‍රයෝජනවත් දෙයක් හැටියටයි එදා කාලේදී භාවිත වුණේ. අර වගේ අවස්ථාවකදී කටින චීවරය අවශ්‍ය වුණා. ඉතින් එදා ඉඳලා අපේ සදැහැති බෞද්ධයෝ භික්ෂුන් වහන්සේලාට වස් ආරාධනා කරලා වස් අවසානයේ කටින චීවරය සකස් කරලා පූජා කරනවා. ඉතින් කොතෙක් සිවුරු පූජා කළත් කටින චීවරය කියන එක චීවරයක් තමයි කටින චීවරයක් විදිහට පූජා කරන්නට පුළුවන්. එක වස්වසපු තැනකට එක කටින චීවරයක් වන විදිහට. එතකොට අනිත් චීවර කටින චීවර ගණයට යන්නේ නැහැ. ඉතින් මේ විදිහට කටින චීවරයක තියෙන විශේෂත්වය තමයි අර වස්වාසය කරපු භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙනුත් ඒක පිරිසුදු බවට පත්වන්නට ඕනේ. ඒ වගේම ඒ පූජා කරන ගිහි අයගේ පැත්තෙනුත් ඒක පිරිසුදු බවට පත්වන්නට අවශ්‍යයි කටින චීවරයක් සම්පාදනය වීමේදී. ඒක විනය කර්මයන් මගින් සම්මත වෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධාඥාව මත සම්මත වන දෙයක් තමයි කටින චීවරය කියලා කියන්නේ. ප්‍රධානම දේ භික්ෂුන් වහන්සේලා වස්සාන ශික්ෂාපදය ආරක්ෂා කරලා තියෙන්නට අවශ්‍යයි. වස්සාන ශික්ෂාපදයේ සමාදන්ව ගත්තාම ඒක බිඳෙන්නට පුළුවන් හේතු රාශියක් තියෙනවා. ඉතින් ඊටාම සිහියෙන් කටයුතු නොකළොත් ඒ වස්සාන ශික්ෂාපදයේ බිඳී යන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වස්සාන ශික්ෂාපදය නොබිඳී රැකගත්ත ස්වාමින්වහන්සේ නමක් ඉන්න තැනකට විතරයි කටින චීවරයක් පූජා කරන්නට පවරන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒක භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් පළමුවෙන්ම ඒ පාරිශුද්ධත්වයේ තියෙන්නට ඕනේ. වස්සාන ශික්ෂාපදයේ සමාදන් වෙලා තියෙන්නට ඕනේ. වස්සාන ශික්ෂාපදයේ නොකොට රැකගෙන තියෙන්නට අවශ්‍යයි. ඊට පස්සේ ඒ ගිහියත්තන් විසිනුත් ඒ වස්තුම් මාසයේ වස් ආරාධනාව සිද්ධ කරලා තියෙන්නට ඕනේ 3 මාසයකට පෙරම. මේ වස්තුම් මාසයේ අපි අපෝපස්ථාන කරනවා වැඩ ඉන්නටයි කියලා ආරාධනාව සිද්ධ කරලා තියෙන්නට ඕනේ. එහෙම නැතිනම් වස්සාන කාලයේ ආරාධනා නොකොට කොහේ හරි වැඩ ඉන්න සාමින්හන්සේ නමක් හොයාගෙන ගිහිල්ලා චීවරයක් පූජා කරලා මේක කටින චීවරයයි කියලා සම්මත කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒ ගිහි පින්නතුන්ට සිද්ධ වෙනවා අමතර වගකීමක් පැවරෙනවා මහා සංඝරත්නය පිළිබඳව නැතිනම් භික්ෂුන් වහන්සේලා පිළිබඳව මේ කාලය පුරාවටම මේ කාල පරිච්ඡේදයේ පුරාවටම උන්වහන්සේලාගේ සැප පහසුව සිව්පස පරිභෝගයේ පිළිබඳව හොයලා බලන වගකීම. ඉතින් කොච්චර කුසල සිතුවිලි සම්භාරයක් මේ 3 මාසයක් මුළුල්ලේහි ගිහි කෙනෙක් රැස් කර ගන්නවද? ඉතින් ඒ විදිහට ඒ කුසල සිතුවිලි සම්භාරයක් රැස් කරගෙන ඒකේ අවසාන අවස්ථාව තමයි කටින චීවර පූජාව කියලා කියන්නේ. ඒ කියන්නේ චෛත්‍යයක් සම්පූර්ණම හදලා මේ චෛත්‍ය කොත් පළඳවනවා වගේ තමයි මේ කටින චීවරයක් පූජා කරනවා කියලා කියන්නේ. ඉතින් ඒකේ චීවරයක් විදිහට පූජා කරනකොට ඒ කටින චීවර පූජාවට තුන් සිවුරම පූජා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ තුන් සිවුරෙන් එක චීවරයක් පූජා කරන්න පුළුවන්. තනිපට සිවුර හෝ දෙපට සිවුර හෝ හඳනයක් හෝ පූජා කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙමත් නැතිනම් වස්ත්‍රයක් පූජා කරගන්නට පුළුවන්. කටින වස්ත්‍රය, කටින දුස්සය කියලා කියන එකට. එතකොට දැන් ඒ කටින දුස්සයක් හෝ කටින චීවරයක් විදිහට ඒක පූජා කළයින් පසුව ඒ පූජා කළ දවස ඇතුළත භික්ෂුන් වහන්සේලා ඒ චීවරයක් විදිහට ඒ දේ සකස් කරගෙන
ඒ කටින චීවරය කටිනාස්තරණ විනය කර්මයක් මගින් එය සම්මත කළ යුතු වෙනවා. ඒකට කියනවා කටිනය අතුරනවා කියලා, කටිනාස්තරණය කියලා. එතකොට මේ කටිනාස්තරණය කලයින් පසුව තමයි භික්ෂුන් වහන්සේ නමකගේ පැත්තෙන් ඒ කටිනය අංග සම්පූර්ණ කටිනයක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ගිහියෙකු හැටියට පුළුවන් කමක් නැත්තේ නෑ තනියම කටින පින්කමක් සම්පූර්ණ කරන්නට. ඒකට භික්ෂුන් වහන්සේලාගේ සංඝයාගේ මැදිහත් වීම ඍජුව අවශ්‍ය වෙන දෙයක් තමයි කටින චීවර පූජාව කියලා කියන්නේ. ඒ නිසාම තමයි ඒ චීවරය ඊටාම දැඩි අර්ථයෙන් හඳුන්වන්නේ. ඒ කියන්නේ ඊටාම ප්‍රධාන අර්ථයෙන් හඳුන්වන්නේ ඒ නිසාම ඒ චීවර පූජාව කියන එක. ඒ වගේම ඒ චීවර පූජාව හා බැඳුණු තවත් බොහෝ කරුණු කාරණා මේ චීවර පූජාවෙන් පස්සේ 5 මාසක් යනකම් මාස 5ක් යනකම් ඒ චීවර පූජාව හා බැඳුණු තවත් විනය ශික්ෂාපදයන් හා බැඳුණු කරුණු කාරණා යෙදෙනවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේ නමකගේ පැත්තෙන් භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් මේ චීවරය සඳහා කෙරෙන්නට ගොඩාක් කරුණු කාරණා තියෙනවා. එතකොට අපි කතා කරමින් හිටියේ කටින චීවරය සහ කටින දුස්සය කියන කාරණාව. එතකොට ඒ පින්නතුන් විසින් එදාම දැන් ඒ දවස ඇතුළත පූජා කරනකොට ඒ දවස ඇතුළත තමයි ඒක පවරා දීම සිද්ධ කරන්නට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ඒ දවස ඇතුළත භික්ෂුන් වහන්සේලාට පුළුවන්කම තියෙන්නටත් ඕනේ, කාලය තියෙන්නටත් ඕනේ කටිනාස්තරණ කර්මය සිද්ධ කරන්නට. එහෙම නැති වුණොත් එහෙම දැන් මේ කාලෙන්දී නම් වැඩි යෙදුනේ නැහැ. නමුත් අලුයමන පෙරහැරක ඇතැම් විට කටින චීවරයේ වැඩම කරවන්නේ. එතකොට ඒ අපේ අරුණෝද්ගමනය දැක්වෙන්නේ නැතිනම් දවසේ උදාව අපේ ධර්මානුකූලව දැක්වෙන්නේ අරුණෝද්ගමනය සමග සිද්ධ වෙන දවසේ උදාවනේ. අපි අද ක්‍රමයට මේ මධ්‍යම රාත්‍රිය කියලා කිව්වට අරුණෝද්ගමනය තමයි දවසේ උදාව. එතකොට දවසේ ආරම්භය සිද්ධ වෙන්නේ අරුණෝද්ගමනය සඳහා නම් අරුණෝද්ගමනය අපි හිතමු මේ දවස්වල උදේ 5:35ට තියෙනවා කියලා. එතකොට ඔක 34ට කටින චීවරය ඇතුළට ගෙනාවොත් එහෙම විහාරයේ ඇතුළත ඒ දවසේ කාලය විදිහට ඉතුරු වෙන්නේ විනාඩියයි. එතකොට ස්වාමීන් වහන්සේලාට ඒ විනය කර්මය සිද්ධ කරන්න පුළුවන්කම නිශ්චිත කාලයක් නැහැ. ඒ නිසා ඒ ගිහි අය විසින් ඒ කාලයත් සලකා බලලා තමයි ඒ කටිනාස්තරණය කරන්නට අවශ්‍ය කාලයත් තබලා තමයි මේ කටින පූජාව සිද්ධ කරන්නේ. ඒ නිසා තමයි අරුණෝද්ගමනය වුණාට පස්සේ උදේවරුවක හරි මේ විදිහේ කටින පූජාව සිද්ධ කරන්නේ. ඒකට දැන් කාලය තියෙනවා පහුවදා උදේ වෙනකන් මේ කටිනාස්තරණ විනය කර්මය කරන්නට ඕනෑම අවස්ථාවක පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විනය කර්මයේ මගින් සංඝයා විසින් සම්මත කරන වස්වසපු භික්ෂුන් වහන්සේ නමකට ඒ සුදුසු චීවරයක් ලැබිය යුතු භික්ෂුන් වහන්සේට ඒ චීවරය සංඝයා විසින් සම්මත කොට ලබා දෙනවා. එතකොට ඒ සංඝයා විසින් ඒ චීවරය ලබා දුන්නට පස්සේ භික්ෂුන් වහන්සේ විසින් ඒ චීවරය අදිෂ්ඨාන කරගන්නවා. ඒ වගේම ඒ චීවරය භික්ෂුන් වහන්සේ නොසිඳී පවත්වා ගන්නවා. ඒ කියන්නේ සිඳෙන්නට නොදී, නූල් පොටක්වත් කැඩෙන්නට නොදී ඒ භික්ෂුන් වහන්සේ චීවරය ඒ 5 මාස මුළුල්ලෙහිම ළඟ තබා ගන්නවා. ඉතින් ඒක භික්ෂුන් වහන්සේලා අතරත් භික්ෂුන් වහන්සේ ඒක දරා ගන්න භික්ෂුන් වහන්සේටත් ආනිසංස පක්ෂයක් ලැබෙනවා. කටින චීවරයේ දැරීම තුළ පූජා කරපු ගිහි පින්නතුන්ට වගේම ඒ පූජාවට පාදක කරගන්න, කියන්නේ ඒ පූජාවට මූලය වුණ භික්ෂුන් වහන්සේටත් ඒකෙන් ලැබෙන ආනිසංස පක්ෂයක් තියෙනවා. ඒකෙන් ප්‍රධානම දේ තමයි ඇතැම් විනය ශික්ෂාපද පනවපු විනය ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ කටින චීවරයක් දරාගත් භික්ෂුන් වහන්සේට ලිහිල් කොට පනවපු අවස්ථා. දැන් ආමන්ත්‍රණය කියන දේ කියන්නේ දැන් අපි හිතමු ගම් වදින්නට භික්ෂුන් වහන්සේ නමකට අවසරයක් නැහැ. දැන් මට හිතුනොත් මේ ආවාසයෙන් මට හිතුණා කියලා යන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ භික්ෂුන් වහන්සේ නමකට. ඒක ඒ ආවාසයේ ඉන්න අනිත් භික්ෂුන් වහන්සේලාට දැන්විය යුතුයි. යටත් පිරිසෙන් එතන භික්ෂුන් වහන්සේලා නැත්තම් කැපකරුවෙකුට හෝ දන්වා තමයි ගමකට පිවිසිය යුත්තේ, දානයකට හෝ කිසියම් දෙයකට පිවිසෙනවා නම් පිවිසිය යුත්තේ. නමුත් කටින චීවරයක් ලබාගත් භික්ෂුන් වහන්සේට ඒ නිමන්ත්‍රණයක් නැතිව ඒ ගමන වඩින්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ නිමන්ත්‍රණයකින් තොරව ඒ ගමන වැඩම කිරීම තුළ උන්වහන්සේට සිද්ධ වෙන ආපත්‍යයෙන් උන්වහන්සේ කටිනානිසංස ඇතිතාක් නිදහස් වෙනවා. නැතිනම් මේ 5 මාස එයින් නිදහස් වෙනවා. ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න ඒ කාලෙදී ඇතම් හාමුදුරුවරු බොහෝ සිවුරු දරාගෙන ඇතැම් වෙලාවට 3 සිවුරු ආදිය වුණත්
විවිධ තැන්වල තබලා ගියා. ඉතින් විවිධ තැන්වල තබලා යනකොට ඒ සිවුරු විනාශයටපත් වෙනවා, නැසිලා යනවා, එක එක තැන්වල එක එක විදිහට දාලා තියෙනවා. ඉතින් මේ කරුණු පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ අරුණෝද්ගමනය සිද්ධ වෙන වෙලාවේදී උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමකට තුන් සිවුර ළඟ තියෙන්නට අවශ්‍යයි. ඒ අදිෂ්ඨාන කරපු තුන් සිවුර ළඟ තියෙන්නට අවශ්‍යයි කියලා විනය ශික්ෂාපදයක් පනවලා තියෙනවා. ඉතින් මේ විනය ශික්ෂාපදයේ තියෙන නිසා මේ තුන් සිවුර අත්පස තියෙන්නට අවශ්‍යයි. හැබැයි කටිනේ ලබාගත් භික්ෂුන් වහන්සේට සහ කටිනානිසංස අනුමෝදන් වන පිරිසට ඒ තුන් සිවුර ළඟ තබා ගැනීමේ අවශ්‍යතාවයක් ඒ කටිනානිසංස තියෙන කාලයේ තුරාවට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ශික්ෂාපදේනොත් උන්වහන්සේලාට නිදහසක් ලැබෙනවා. ඒ වගේම අනික් කාරණේ තමයි ඝන භෝජනය. එදා දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාවන්නට නැතිනම් මරන්නට කියලා නොඑක් උපක්‍රම පාවිච්චි කළා. ඉතින් මේ නිසා ගොඩාක් ලාභ සත්කාර කියන දේවල් දේවදත්ත හාමුදුරුවන්ගේ පැත්තෙන් ඉවත් වෙලා යනකොට තමන්ගේ හිතවත් දායක පිරිස් වලට කියලා ආමන්ත්‍රණය කරමින් දානේ ගෙන්න ගන්න පටන් ගත්තා. කතා කර කර කී දානේ ගෙන්න ගන්නට පටන් ගත්තා. එතකොට ඒ කැමැති පිරිසුත් මේ ඒ විදිහට ආමන්ත්‍රණය කරමින් දානේ දෙන්නට පටන් ගත්තා. මෙබඳු කාරණා පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපදයක් පනවනවා ඝන භෝජන ශික්ෂාපදය කියලා. ඒ කියන්නේ සුදුසු ආරාධනාවක් සුදුසු විදිහට තිබුණොත් විතරයි භික්ෂුන් වහන්සේ නමකට ඒ දාණය ඉවසන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතිනම් ඒ දාණයට වැඩම කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් අපි හිතවත්කමකින් ඇවිල්ලා කෙනෙක් අපි බත් වළඳන්නට වඩිමුයි කිව්වොත් එහෙම ඔය වගේ නොසුදුසු විදිහට නොසුදුසු වචනයකින් ඒ පංච භෝජන කියලා තියෙන පංච භෝජනයන්ගෙන් එකකින් හෝ ඒ විදිහට නිමන්ත්‍රණය කළාට පස්සේ හතර නමක් හෝ හතර නමකට වැඩි ඒ භික්ෂුන් වහන්සේලාත් එකතු කරගෙන ගිහිල්ලා ඒ දේවල් වළඳන්න පිළිගන්න අයිතියක් ඇත්තේ නැහැ. එහෙම වුණොත් එහෙම ඒ වළඳන පිටක් පාසා ආපත්තීන් සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ ශික්ෂාපදේනොත් මේ කටිනය බාරගත් භික්ෂුන් වහන්සේට නිදහසක් ලබා දෙනවා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ අනික් කාරණේ තමයි යම්කිසි විදිහකින් අතිරේක චීවර නිකම්ම තියාගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. භික්ෂුන් වහන්සේ නමකට තුන් සිවුරනේ ප්‍රධාන වෙන්නේ. තුන් සිවුරෙන් තොරව අදිෂ්ඨාන නොකොට වෙනත් චීවර තියාගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒ විනයානුකූල ක්‍රමයක් තියෙනවා. විනයානුකූල ක්‍රමයෙන් පමණයි අනිත් චීවරයක් තබා ගන්නවා නම් තබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් නමුත් කටින චීවරයේ බාරගත් භික්ෂුන් වහන්සේට ඒ යාවදත්ත චීවරයක්, ඒ කියන්නේ යාවදත්ත කියලා කියන්නේ යම්තාක් දෙන කැමැති සිවුරු ප්‍රමාණයක් තබා ගන්නට පුළුවන්කම තියෙනවා තමා සන්තකයේ තබා ගන්නට. ඒ වගේම යත්ථ දත්තය කියලා කියනවා යම්කිසි භික්ෂුන් වහන්සේ නමකට චීවර පූජාව කියන දේ සිද්ධ වුණාට පස්සේ කටින චීවරය ලබා ගත්තට පස්සේ කටිනානිසංස තියෙන තාක් අපි හිතමු මේ ආවාසය කියලා. මේ ආවාසයේ වැඩ ඉන්න ස්වාමින්වහන්සේට කටින චීවරය ලබාගත් ස්වාමින්වහන්සේට මේ ආරාමයේ නිසා උපදින සියලුම පූජාවන්, ඒ කියන්නේ ආරාම වැසි සියලුම දේවලුත්, ඒ කියන්නේ ගස් කොළන් ආදී දේවල් වලින් අපිට යම් ලාභයක් තියෙනවා. ඒ සියලුම දේවල් මිල මුදල් නෙමෙයි. ඒ වගේම ගිහියන් විසින් පූජා කරන සංඝයා උදෙසා පූජා කරන පූජාවන් තියෙනවනේ. ඒ සියල්ලම අයිති වෙනවා අර කටින ආනිසංස ලබාගත් ස්වාමින්වහන්සේට. ඉතින් ගොඩක් වෙලාවට ස්වාමින්වහන්සේලා මේ කාලය තුල කටින චීවරයක් ලබා ගැනීම තුළින් තවත් පින් කර ගන්නවා. මොකද මේ දේවල් Tamanට අයිතිය තියෙන දේ නැවත සංඝයාට පූජා කරමින් බොහෝ කුසල ධර්මයක් ඒ කටින චීවරය ලබා ගන්න ස්වාමින්වහන්සේත් සිද්ධ කර ගන්නවා. ඉතින් ඒ නිසා ඒ විදිහට ස්වාමින්වහන්සේලාගේ පැත්තෙනුත් මේ ආනිසංස ගෙනත් දෙන දෙයක් තමයි කටින චීවරයක් කියලා කියන්නේ. කටින චීවරයක් දරා ගැනීම කියලා කියන දේ. ඒ වගේම ඒ පූජා කරන ගිහි අයගේ පැත්තෙනුත් ඊටාම විශාල ආනිසංස සමුදායකට උරුමකම් කියන වටිනා කුසලයක්. දවසක් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරන්නට අවශ්‍ය නිසාම මහරහතන් වහන්සේලා 500 නමක් සමග අනෝතප්ත විලට වැඩම කරනවා. අනෝතප්ත විලට වැඩම කරලා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා අහනවා, මහණෙනි ඔබලාට කරපු වටිනා කුසලයක් පිළිබඳව කියන්න පුළුවන් කාටද? වටිනාම කරපු කුසලයක් පිළිබඳව කියන්නට පුළුවන් කාටද කියලා. ඉතින් අර ඔක්කොම භික්ෂුන් වහන්සේලා නිහඬව ඉන්නකොට ඒ අතරින් නාගිත තෙරුන් වහන්සේ නැගී සිටලා වන්දනා කරලා කියනවා, ස්වාමීනි මට පුළුවන් මම කරපු ශ්‍රේෂ්ඨම කුසලයක් පිළිබඳව දේශනා කරන්න, කියන්නට පුළුවන්
කියලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන උන්වහන්සේ ඊටමත් විචිත්‍රවත් විදිහට ගාථා රාශියකින් දේශනා කරනවා කටිනානිසංසල ඒ කියන්නේ කටින පූජාවකින් ලැබෙන ආනිසංස ධර්මයන් පිළිබඳව. ඉතින් මේ ආනිසංස ධර්ම පිළිබඳව අපි කතා කරනකොට ඒ විශේෂම තැන තමයි ඒ නාගිත තෙරුන් වහන්සේ විසින් ගෙනහැර දක්වන ඒ උන්වහන්සේගේ අපදානය. එමත් නැතිනම් උන්වහන්සේ ඒ පෙර කරපු කුසලයේ පිළිබඳව දක්වන තැන අපේ කටින චීවර පූජාවක් පිළිබඳව ආනිසංස දැනගන්නට අවශ්‍ය හැම කෙනෙකුටම ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඉතින් උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ කල්ප 18ක් යනකම්. ඒ කියන්නේ මේ කටින චීවරයක් පූජා කිරීම නිසා කල්ප 18ක කාලයක් දිව්‍ය ලෝකයේ ඒ කියන්නේ දිව්‍ය ලෝකේ රාජ්‍ය කරන්නට පුළුවන්කම ලැබුණා. කල්ප 18ක කාලයක් 30 දෙවතාවක් දිව්‍ය ලෝකේ දිව්‍ය රාජ්‍ය කරන්නට පුළුවන්කම ලැබුණා. ඒ කටින දානයේ තිබුණ ආනිසංසය නිසා. එතකොට මේ ඊතෝතින්සේ මහා කප්පේ නාභිජානාමි දුග්ගතින් කියලා කියනවා. ඒ කියන්නේ මේන් ඊතෝතින්සේ මහා කප්පේ මහා කල්ප 30කට කලින් කරපු ඒ කටින චීවර පූජාව නිසා මේ මහා කල්ප 30ම දුගතියට ගිය බවක් දන්නේ නැහැ කියනවා. දුගතියකට යන්නේ නැතුව සුගතීන් වලම ඒ උප්පත්තිය ලැබුවා කියලා දක්වනවා. ඒ වගේම තමයි චතුතින්සක් හත්තුන් දේවින්දෝ දේව රාජ්‍යමකාරයින් 34 වතාවක් දිව්‍ය ලෝකේ දිව්‍ය රාජ්‍ය කළා. නැතිනම් අපි කියන්නේ සක්‍ර පදවිය දරුවයි කියලා සක්‍ර පදවිය දරුවා. ඒ වගේම 84 වතාවක් සක්විති රජ වෙලා සක්විති රාජ සම්පත්තිය ලැබුවා. ප්‍රාදේශීය රාජ්‍ය සම්පත්තියෙන් හොබවපු ගාන මෙච්චරයි කියලා ප්‍රමාණයකින් කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ විදිහට යම් කිසි කෙනෙක් කටින චීවරයක් පූජා කරනවා නම් මේක තමයි කටින චීවරයකින් ලබන්න පුළුවන් ආනිසංස. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ මහා මේරු පර්වතය මුදුනට වෙනකම්ම තුන් සිවුරු ගොඩ ගහලා තුන් සිවුරු පූජා කළොත් එහෙම ඒ තුන් සිවුරු පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසය හා කටින චීවර පූජාවකින් ලැබෙන ආනිසංසය අපි එකට සමාන කළොත් එහෙම ඒ කියන්නේ ඒ ආනිසංස ප්‍රමාණය කොහොමද කියලා එකට සමාන කරලා බැලුවොත් එහෙම ඒ ආනිසංස ප්‍රමාණය හරියට 16 කලාවෙන් එකක්වත් තරම්වත් ලැබෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ කටින චීවර පූජාවෙන් ලැබෙන ආනිසංසය තරම් අච්චර ලොකු චීවර ප්‍රමාණයක් පූජා කළා. මේ කටින චීවර පූජාවේ ආනිසංසය කොටස් 16කට බෙදලා ඒ 16න් එකක් තරම්වත් ඒ පූජාවේ ආනිසංසය වටින්නේ නැහැ කියන ඒ තරම් ආනිසංසදායක දෙයක් තමයි මේ කටින චීවර පූජාව කියන එක. ඒ වගේම ඒ ආරපතේ කටින චීවරයක් මැහීම සඳහා ගහන ආරපත කියලා කියන ඉදිකටු පහරකට ඉදිකට්ටකට. ඒකට ඉදිකටු පහරක් පාසා චක්‍රවර්ති සැප ලබා දෙන්නට පුළුවන් චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය ගෙනල්ලා දෙන්නට පුළුවන් ඒ මහා කුසලයක් තමයි මේ කටින චීවර පූජාව කියලා කියන්නේ කියලා නාගිත තෙරුන් වහන්සේ ඒ තමන්ගේ අපදානයේදී පැහැදිලි කරනවා. ඒ වගේම යත්ත යත්තෝපපජ්ජාමි යම් යම් තැනකට මම එළබෙනවා නම් ඒ හැම තැනකටම ඒ කියන්නේ ඉපදුනේ ආත්ම භාව දෙකකටයි. ඒ තමයි දිව්‍ය ලෝකයේ සහ මනුස්ස ලෝකයේ කියන මේ ආත්ම භාව දෙකේ විතරයි ඒ කාලේ පුරාවට මම උත්පත්තිය ගත්තා නම් උත්පත්තිය ගත්තේ. ඒ හැම තැනකම උපදිනකොට පුරිසානං උත්තමෝ හෝමි සියලු මනුස්සයින්ට නැතිනම් ඒ ඉපදුණු තැන සියලු පුරුෂයින්ට ශ්‍රේෂ්ඨ වෙලා උත්පත්තිය ලැබුවා. සියලු පුරුෂයන්ට ශ්‍රේෂ්ඨව හැම වෙලාවකදීම කටයුතු කළා කියලා ඒ අපදාන පාළියේදී දක්වනවා. ඉතින් මේ වගේ කටින චීවර පූජාවකින් ලබන්නට පුළුවන් ලෞකික සම්පත්තීන් පිළිබඳව ලෞකික ආනිසංස ධර්මයන් පිළිබඳව ඒ විදිහට බොහොම විශාල ලස්සන වර්ණනාවකින් නාගිත තෙරුන් වහන්සේ දක්වනවා. ඉතින් මේ ගාථා සමූහයක්ම තියෙනවා මේ කුසලයේ පිළිබඳව නොඑක් ආකාරයෙන් වර්ණනා කරමින් ඒ කියන්නේ මේ ලැබපු සැප සම්පත් සහ ලැබපු වටපිටාව පිළිබඳව කතා කරපු ලස්සන ගාථා සමූහයක්ම අපිට අපේ සාහිත්‍ය තුළ දකින්නට ලැබෙනවා බෞද්ධ සාහිත්‍ය තුළ. එතකොට පින්නතුනි දැන් මේ නාගිත තෙරුන් වහන්සේ ලැබපු ආනිසංස පක්ෂයනේ. ඉතින් කුසලයේ පැත්තෙන් අපි හිතලා බැලුවොත් එහෙම ඒ බඳු ආනිසංස ලබා දෙන්නම එපයි. හේතුව තමයි 3 මාසයක් කියලා කියන්නේ පොඩි කාලයක් නෙමෙයිනේ. 3 මාසයක් මුළුල්ලේහි ඇති කරගත්ත චේතනා සම්පත්තියත් පොඩි නැහැනේ. ඉතින් ඔය
එක සිතකට එක ආත්ම භාවය ගන්න ලැබුණත් ඉතින් නේද? දැන් කර්මසිතකට ඇසුරු වෙන්නේ එක සිතයිනේ. එක සිතකට එක ආත්ම භාව ගන්න ලැබුණත් මොනතරම් සිතුවිලි කන්දරාවක් සිතුවිලි සමූහයක් අපි උපදවලා තියනවද මේ කුසලයේ සඳහා. ඉතින් ඒක එහෙම වෙන්න එපයි. ඒසා ආනිසංස ගෙනල්ලා දෙන කුසලයක් බවට පත් වෙන්නේ ඒ නිසා තමයි. මොකද ඒක කුසල ස්කන්ධයක්. ඒ කියන්නේ කුසලය කියන එක මහා ගොඩක් එතන තියෙන්නේ. සිතුවිලි ප්‍රමණින් ගත්තොත් මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්නට බැරි තරම් මහා කුසල රාශියක් තමයි එතන තියෙන්නේ. ඒ නිසා තමයි ඒකේ ආනිසංස පක්ෂය ඒ තරම් වැඩි කියලා කියන්නේ. හැබැයි මොනතරම් ආනිසංස තිබුණත් මොනතරම් කුසලයේ බලවත් වුණත් වරදින්න යන්නේ සුළු මොහොතයිනේ. සසරක ජීවත් වෙන කෙනෙකුට අවිද්‍යාවෙන් වැහිලා ඉන්න කෙනෙකුට වරදින්න යන්නේ ඊටාම ඒවහා සමානවම ඊටාම සුළු මොහොතයි. පසේ බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරාගෙන ආපු දේවදත්ත හාමුදුරුවන්ට වැරදුනා නම් ඒ වෛරී චේතනාවත් පුරාගෙන ඒ දේ කරගත්තා නම් අග්‍ර ශ්‍රාවක බෝධිය සඳහා පාරමිතා පුරාගෙන ආපු මුගලන් තෙරුන් වහන්සේ තමන්ගේ දෙමව්පියන් ඝාතනය කරලා ඒසා අකුසලයක් සිද්ධ කරගත්තා නම් ඉතින් අනිත් අය ගැන කවර කතාවක්ද? සාමාන්‍ය අය ගැන. ඉතින් වරදින්න යන්නේත් ඒ වගේ පොඩි වෙලාවක්ම තමයි. මොකද කුසල් නොකලා නෙමෙයිනේ. කොච්චර කුසල් කළත් ඕනෑම වෙලාවක යම් යම් ආශ්‍රයන් වගින් ඒ දේවල් අනිත් පැත්තට කැරකෙන්න පුළුවන්කම තියෙනවා. පාප මිත්‍ර ආශ්‍රය ලැබුණොත් මොනව වෙන්නද? අජාසත් රජුරන්ට වගේ වුණොත් එහෙම. ඉතින් ඒ නිසා හරි භයානකයි මේ දේ. කුසල විපාකයේ නිසා හොඳ තැන් ලැබෙන්න පුළුවන්. හැබැයි හොඳ තැන් ලැබෙනකොට ඔය හොඳ තැනක පාප මිත්‍ර ආශ්‍රයයක් එහෙම කිට්ටුනොත් එහෙම හරිම මේ භයානකයිනේ. බලයක් තියෙනවා, හැකියාවක් තියෙනවා. ආශ්‍රයයට තියෙන පාප මිත්‍ර ආශ්‍රයක් ඒ හේතුවෙන් මොනතරම් අකුසල් සිද්ධ කරගනීද කෙනෙක්. ඒ නිසා ඒ බඳු අවස්ථාවක් නැතුව නෙමෙයි. දැන් නාගිත තෙරුන් වහන්සේගේ සිදුවීම අහඹු සිදුවීමක් නිසා උන්වහන්සේට ඒ බඳු අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ කියන්නේ අහඹු සිදුවීමක් කියලා කියන්නේ උන්වහන්සේගේ තිබුණු පුණ්‍ය ශක්තියත් එක්ක එහෙම අවස්ථාවක් ලැබිලා නැහැ. හැබැයි හිතන්නකෝ දැන් මිල මුදල් ඇතුව ධනය ඇතුව ජීවත් වෙන සැප පහසු ඇතුව හැම දෙයක්ම ඇතුව උපදින මිනිස්සු අකුසල් කළා උපදිනව නෙමෙයිනේ. කුසලයේ නිසා තමයි උපදින්නේ. හැබැයි මිත්‍යා දෘෂ්ටි දරාගෙන අද මොනතරම් ඒ අය අකුසල් සිද්ධ කරගන්නවද? ඉතින් ඒ සිද්ධ කරගන්න අකුසල් හේතුවෙන් සැප විපාක නෙමෙයිනේ ලැබෙන්නේ. සසර දුක කියන එක එහෙමම ඒ අයට ඉතුරුයිනේ. ඊළඟ ඒවල විපාක එන්නට පටන් ගත්තාම අර කුසල විපාකේම අනිත් පැත්තට කැරකුණා වගේ වෙනවා. ආය මිනිස්සෙක් වෙනවා කියන එක ලේසි නෑ. අර වියසිදුරෙන් අහස බලනවටත් වැඩිය ඊට පස්සේ අමාරුයි. අද අපි මිනිස්සෙක් හැටියට ඉපදිලා ඉන්න නිසා අපිට මිනිස්සෙක් හැටියට උපදින්න අවශ්‍ය කර්ම સિદ્ધ කරනවා කියන එක අමාරු නෑ. අපි ඉන්නේ හොඳ මට්ටමක නිසා. හැබැයි අර මට්ටමකට යම්ම හේතුවක් නිසා හරිපත් වුණොත් ආයෙ ගොඩ එනවා කියන එක ලේසි නෑ. ත්‍රිසංගත සතෙකුට කුසාසිතක් උපදින්නේ මොන තරම් කලාතුරකින්ද? ඒකට ඉඩක් නැති තරම්ම න්යාගේ ජීවිතේ පුරාවටම බයෙන් තැති ගැනීමෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන් කටයුතු කරන දේම තමයි යාගේ ජීවිතේ තියෙන්නේ. වැඩිපුරම බලවත් වෙලා තියෙන්නේ අකුසලයේ පැත්තට. ඉතින් ඒ වගේ පැත්තකට ගිය කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ වියසිදුරින් අහස බලනවටත් වැඩිය දුර්ලභයි කියලා මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්නවා කියන එක. එයා අඳුරට ගියපු කෙනෙක් ආය ආලෝකයට එනවා කියන එක ලේසියෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ත්‍රිසංගත ලෝකයකට වගේ ඉන්නේ අවශේෂ අකුසල කර්ම වලට. ඒ කියන්නේ දැන් අකුසල කර්ම බලවත් අකුසල කර්ම විඳලා ඊට පස්සේ ඒක පිළිවෙලින් කර්මයේ විඳලා අඩු වෙනකොට ඔන්න ත්‍රිසංගත වගේ ආත්ම භාවයකට එනවා. ආයෙ සිද්ධ කරගන්නේ කුසල් නෙමෙයිනේ. ආයෙත් කරගන්නේ අකුසල්. ආයෙත් අකුසල් සිද්ධ කරගෙන ආයෙත් යන්නේ කොහෙටද? ආයෙත් අපායට යනවා. ආයෙ ඒක විඳගෙන එනකොට ආයෙ අවශේෂ කර්ම විපාක හැටියට ආයෙත් ත්‍රිසංගත ආත්ම භාවයකට එනවා. ආයෙත් අපාය යන. ඉතින් ඔහොම යන ලෝකේ කලාතුරකින් සත්‍යයකට කුසල සිතක් ඇති වෙලා ඔන්න ආපහු මනුස්ස ලෝකෙක ඉපදෙනවා. ඒ මනුස්ස ලෝකෙක ඉපදුනත් ආය අබුද්ධෝත්පාද කාලයක් වුණොත්. ආය සත්පුරුෂ ශාස්ත්‍රයක් ලැබුණොත්. ආයේ දුගතිය. එතකොට ඒ උපදින කොට සාමාන්‍යයෙන් බොහොම ස්වરૂපී වෙලා ආඩ්‍ය වෙලා උපදින්නේ නැහැ. ඒක තමයි ඒ කර්මයේ තියෙන ස්වභාවය. ආයෙත් උපදින්නේ බොහොම දුක්ඛිත විදිහකට තමයි ආයෙ උපදින්නේ. එතකොට ඒ විදිහට ඉපදුනහම ආයෙ මොකද වෙන්නේ? ආයෙ සිද්ධ කරන්නේ අකුසල සහගත වටපිටාවන් තමයි අසුරු වෙන්නේ. ඒ දේවල් කරගෙන ආයෙ අපාගාමී වෙනවා. ඉතින් ලේසි නෑ. වැරදුනොත් යම් තැනක ආයෙ ඒ වැරද්ද නිවැරදි කරන එක ලේසි නෑ.
ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සේයතාපි භික්ඛවේ අපමත්තංකෝපි ගූතෝ දුග්ගන්ධෝ හෝති ඒවමේව කෝ අහම් භික්ඛවේ භවං වන්නේමි කියලා. මහණෙනි ස්වල්ප මාත්‍රෝත් අසුචිය ඊටාම දුර්ගන්ධයි. මහණෙනි ඒ වගේ මම ස්වල්ප මාත්‍රෝත් භවය වර්ණනා කරන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ දැන් කාම භූමියේ මේ වගේ හොඳ විපාක ලබන්න පුළුවන්කම තියෙනවා. ඒව බොහොම වටිනවා. ඒ වගේම ඊට වඩා ශ්‍රේෂ්ඨයි රූපාවචර කර්මයක් කරනවා නම් ඊට වඩා ශ්‍රේෂ්ඨයි අරූපාවචර කර්මයක් කරනවා නම් හැබැයි ඒ හැමදේම භවය ගෙන විද්දෙන දෙයක්. ඒ හැම දෙයකින්ම සසර හිස් වෙන්නේ නැහැ. ඒ සසර හිස් වෙන්නේ නැතිකම නිසා ඒ ඕනෑම කෙනෙක් ඒ ආයු සන්තතිය තියනකන් එතන ඉඳලා ඊට පස්සේ ආපහු පහළට වැටෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා ස්වල්ප මාත්‍රෝත් අසුචිය දුගද යම්සේද ඒ වගේ මම ස්වල්ප මාත්‍රූත් භවයේ වර්ණනා කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපි මේ භවයෙන් ඈතර වන්නට අවශ්‍ය දේ තමයි බුද්ධ ශාසනයක අපිට ලබා ගන්න පුළුවන් වටිනාම දේ. මේ අමතර ලාභ අපි ලබා ගන්න අතිරේක ලාභ තමයි මේ සිද්ධ කරගන්න මේ බඳු මහා කුසල ධර්ම කියන එක අතිරේක ලාභ. හැබැයි බුද්ධ ශාසනයක අපිට ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රතිඵලය තමයි ඒ භවය දුරු කරලා ලබන නිර්වාණය කියලා කියන්නේ නිවීම කියන දේ. ඒ නිසා ධර්මය ඇසුරු කරන ධර්මය අනුගමනය කරන අය හැටියට අපේ මූලික පරමාර්ථයේ බවට පත්වන්නට ඕනේ කර්මක්ෂය කොට ලබන උතුම් නිවනින් සැනසීම කියන දේ. එතකොට ඒ නිර්වාණගාමිනී ප්‍රතිපදාව තුළ යන කෙනෙකුට කාරණා දෙකක් වැඩෙනවා. කාරණා දෙකක් එයා සිද්ධ කරනවා. එයා දන්නවා සම්මා දිට්ඨිය කියන එක මොකක්ද කියලා. සම්මා දිට්ඨිය කියන එක මොකක්ද කියලා දන්න එයා ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඒ නිසා එයා ලෞකික සම්මා දිට්ඨිය දන්න නිසා කුසල ධර්මයන්ගේ වටිනාකම තේරුම් ගන්නවා. කුසල ධර්මයන්ගේ තියෙන වටිනාකම පිළිබඳව තේරුම් ගන්නවා. ඒ වගේම ලෝකෝත්තර සම්මා දිට්ඨිය උට තියෙන නිසා සසරේ තියෙන භයානකකමත් තේරුම් අරගෙන ඒකෙන් මිදෙන්නට අවශ්‍ය මාර්ගය පිළිබඳවත් ඔහු අවබෝධ කරගන්නවා. ඒ නිසා අපිට මේ දෙආකාර සම්මා දිට්ඨිය තියෙන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි ලෞකික කුසලයේ පැත්තෙන් අපි කතා කළත් අපිට තියෙනවා බොහොම පරිස්සම් වෙන්න ඕනේ තැනක්. ඒ තමයි දැන් අපි ආනිසංස ගැන කතා කරනවානේ මේ බඳු දේවල් අපිට ලැබෙනවා කියන එක. එතකොට ඒක තමයි ධර්මතාවය. කුසලයකින් ලැබෙන ධර්මතාවය තමයි ආනිසංස පක්ෂය කියන එක. හැබැයි අපේ බලාපොරොත්තුවක් තියෙනවා නම් මට මෙබඳු දේවල් ලැබේවා. මම මෙහෙම තැන්වලටපත් වෙනවා නම් හොඳයි කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒ වෙන බලාපොරොත්තුව අලෝභ සහගත සිතක් නෙමෙයිනේ. ඒක ලෝභ සහගත සිතක්. එතකොට ඒක කුසල සිතක්ද අකුසල සිතක්ද? ඒක අකුසල සිතක්. අකුසල සිතක් කියන එකෙන් කියන්නේ මේ මහා බලවත් තුන මේ කර්මපතයක් සකස් වෙලා නිරේගාමී කරන අකුසලයක් කියන එකෙන් නෙමෙයි මේ කියන්නේ. හැබැයි අර විපාකය මේ කෙලෙසන්නට පුළුවන්, කිලිටි කරන්නට පුළුවන් දෙයක්. ඒ නිසා මේ කුසල ධර්මයන් පිළිබඳව හඳුන්වන එක වචනයකින් කුසල ධර්මයන් උනත් අකුසල ධර්මයන්ුත් හඳුන්වන වචනයක් තියෙනවා. කුසල ධර්මයන්ුත් අයිති වෙන එක කුලකයක් තියෙනවා. ඒ තමයි මේ කුසලය කියන සිත අසංකිලිටයි. මේකේ කිලුටු ඇත්තේ නැහැ. හැබැයි සංකිලේශිකයි. කෙලෙසුන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. අසංකිලිට සංකිලේශික ධර්මයක්. ඒක ඇතුලේ කිලුටු නැහැ. පින කරනවා කියන එක ඇතුලේ කිලුටු ඇත්තේ නැහැ. හැබැයි සංකිලේශී බව තියෙනවා. අර ලෝභ සහගත සිතකින් ඒක ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. මාන සහගත සිතකින් ඒක ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අර කුසලයේ අරමුණු කරගෙන ලෝභ සහගත සිතුවිලි පවත්නකොට ඒක සංකිලේශිකයි. සංකිලේශිකයි කියලා කියන්නේ කෙලෙසෙන්න හිත දෙයක් බවට පත් කරගෙන අපි ඒක කෙලෙසෙන්න ධර්මයක් බවට පත් කරගෙන තියෙනවා. ඒ නිසා අන්න ඒ බඳු දේට අපි තියෙන ඉඩකඩ ඊටාම අවම කරන්නට අවශ්‍යයි. එතකොට අපි ඒ බඳු කුසලයේ තුල තියෙන ආනිසංස පිළිබඳව දැනගෙන ඉන්නවා. ඒක තමයි කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේ බඳු කුසලයන් මේ බඳු විපාක ගෙනවිත් දෙන්නට පුළුවන් කර්ම. හැබැයි අපේ බලාපොරොත්තුවක් නැහැ මේ කර්මය මගින් මෙබඳු තැන්වලට මවටපත් වෙමින් ඉපදෙමින් යන්නට තියනවා නම් හොඳයි කියන බලාපොරොත්තුවක් ඇත්තේ නැහැ. එතකොට අන්න ඒ මට්ටමින් මිදුණු මනසක් මිදුණු සිතක් තමයි අපි ඇති කරගන්නට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අවබෝධය තියෙනවා. හැබැයි අපි ඒ තුළ බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා සංඛ්‍යාත මෙබඳු සැප සම්පත් සහිත දේවල් ලැබේවා කියලා හිතන කම එක තුළ අපි හිත පරිස්සම් කරගන්නට ඕනේ. ඒ දේවල් පිළිබඳව ඇලෙන්නේ නැති වෙන්නට. එතකොට
අපිට අවශ්‍ය දේ පිළිබඳව අපි කතා කළේ. කියන්නේ බුද්ධ ශාසනයකින් අපි පත්වේ යුතු තැන නැතිනම් බුද්ධ ශාසනයකින් අපිට ලබාගත හැකි ඒ උතුම් ධර්ම ලාභය මොකක්ද කියන කාරණාව පිළිබඳවයි අපි කතා කරමින් හිටියේ. ඒකට ඒ කාරණාව පිළිබඳව මේ අපි විමසා බලනකොට අපිට ඉතාමත් වැදගත් සූත්‍රයක් තමයි සංයුත්ත නිකායේ අපිට දකින්නට ලැබෙනවා අවිජ්ජා වග්ගයේ පඨම සමුදය ධම්ම කියලා සූත්‍රයක්. මේ පඨම සමුදය ධම්ම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ඉන්නකොට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා එකත් පස්සක ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ප්‍රශ්නයක්. අවිජ්ජාති භන්තේ උච්චති කතමානුකෝ භන්තේ අවිජ්ජා. අවිද්‍යාව කියලා කියනවා ස්වාමීනි කෙතකින්ද මේ අවිද්‍යාව වෙන්නේ? කිත්තාවතාච අවිජ්ජාගතෝ හෝති इति. කෙතකින්ද අවිද්‍යාගතයි කියලා කියන්නේ? අවිද්‍යාව අනුව ගියා කියලා කියන්නේ කොපමණකින්ද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද බික්ඛු මහාන මෙහිදී අසෘතවත් පෘතජ්ජනයා සමුදය ධම්මං රූපං සමුදය ධම්මං රූපන්ති යථා භූතං අපජානාති. සමුදය ධර්ම වූ රූපය සමුදය ධර්ම වූ රූපය හැටියට යථා භූත විදිහට දකින්නේ නැහැ. වය ධම්මං රූපං වය ධම්මං රූපන්ති යථා භූතං අපජානාති. වැය ස්වභාව කොට පවතින රූපය ඒ වැයවීම ස්වභාව කොට පවතින බව දන්නේ නැහැ. සමුදය වය ධම්මං රූපං සමුදය වය ධම්ම වූ රූපය සමුදය වය ධම්මං රූපන්ති යථා භූතං නප්පජානාති. සමුදය වය ස්වභාව කොට ඇති පවත්නා රූපය සමුදය වය ස්වභාව කොට පවතින බව දන්නේ නැහැ. එතකොට මෙන්න මේක තමයි අයං උච්චති බික්ඛු අවිජ්ජා. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එත්තාවතාච අවිජ්ජාගතෝ හෝති इति. එතකොට මෙපමණකින් තමයි අවිද්‍යාගතයි කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ආමුදුරන්ට පිළිතුරු දේශනා කරනවා. එතකොට දැන් අවිද්‍යාව ගැන සහ අවිද්‍යාගතේ පිළිබඳව අහනකොට අපිට කිව්වා සමුදය ධර්ම වූ රූපය සමුදය ධර්මයේ රූපය වූ ආකාරයට නුවණින් දකින්නේ නැතිනම් වය ධර්ම වූ රූපය වය ධම්ම වූ බව නුවණින් දකින්නේ නැතිනම් සමුදය වය ධම්ම වූ රූපය සමුදය වය ධම්ම වූ රූපය හැටියට දකින්නේ නැතිනම් මේක තමයි ඒ අවිද්‍යාව කියලා කියන්නේ. ඒ විදිහටම වේදනාව සංඥාව සංස්කාරය විඥානය කියන මේ සියලු ධර්මයන් සමුදය දන්නේ නැහැ වය දන්නේ නැහැ සමුදය වැය කියන කාරණාව දන්නේ නැහැ. එතකොට මේකෙදි විශේෂයෙන්ම මේ කාරණාව තුළ කතා කරන්නට කියලා හිතුවේ මේ කියන්නේ උදේවැය ඥානය පිළිබඳව. නැතිනම් උදයව්‍ය නුවණ උදේවැය පිළිබඳව කරන සම්මර්ෂණය පිළිබඳව තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට දේශනා කරන්නේ. එතකොට සමුදය ධම්ම වූ රූපය සමුදය ධම්ම වූ රූපය හැටියට දැක්කේ නැහැ. සමුදය ධම්ම කියලා කියනවා මෙතනදී ධම්ම කියන වචනය විවිධාර්ථයක යෙදෙන වචනයක්. ඒ කියන්නේ ගොඩාක් අර්ථවල යෙදෙන වචනයක් තමයි ධම්ම කියන මේ වචනය. එක පැත්තකින් ධර්මය හඳුන්වනවා වගේම මෙතනදී ධම්ම කියන එක මේ ස්වභාව අර්ථයකින් යෙදෙන පදයක්. ඒ කියන්නේ සමුදය ධම්ම කියලා කියන්නේ සමුදය ස්වභාව කොට පවතින රූපය කියන අර්ථයෙන්. එතකොට සමුදය ස්වභාව කොට පවතින රූපය සමුදය ස්වභාව කොට පවතින රූපය හැටියට දකින්නේ නැහැ කියන එක තමයි පළවෙනි කාරණාව. එතකොට මොකද්ද රූපයේ තියෙන සමුදය ස්වභාව කොට පවතින බව? සමුදය කියලා කියන්නේ මොකද්ද? හට ගැනීම කියන දේ. ඉපදීම කියන දේ. ඉපදෙන රූපය ඉපදෙන බව දන්නේ නැහැ කියන එක තමයි මේකෙදි කොටින්ම මේ කියන්නේ. එතකොට රූපයක් උපදිනවා කියනකොට අපිට පැති කීයක් කතා කරන්නට වෙනවද? රූපයක් උපදිනවා කියනකොට රූපය උපදින්නට හේතු වන පැති කීයක් අපිට කතා කරන්නට වෙනවද? අපිට කතා කරන්නට වෙනවා අවිද්‍යාව නිසා රූපය උපදිනවා. තණ්හාව නිසා රූපය උපදිනවා. කර්මය නිසා රූපය උපදිනවා. ආහාරය නිසා රූපය උපදිනවා. එතකොට මේ ටික දැකීම නිබ්බත්ති ලක්ෂණය කියලා කියනවා. මේ ටික දකිනකොට නිබ්බත්ති ලක්ෂණ දැකීම කියලා කියනවා. නිබ්බත්ති ලක්ෂණ දැකීම තුළ තමයි රූපය ඉපදීම කියන දේ දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාරය කියන මේ කාරණා ටික නිසා රූපය උපදිනවා. රූපයේ ඉපැත්ම කියන දෙයට දැන් උදය කියනකොට, සමුදය කියනකොට මේ විදිහට අපි කතා කරන පරයයක් තියෙනවා. එතකොට මෙතනදී අපි හොඳට නුවණින් දැක්ක යුතු
දෙයක් තියෙනවා. රූපේ හට ගැනීම කියලා මේ කතා කරන තැනදී. ඒ තමයි දැන් රූපේ හට ගැනීම පිළිබඳව විග්‍රහ කරනකොට අවිද්‍යාව නිසා කොහොමද රූපය සකස් වෙන්නේ? අවිද්‍යාව නිසා රූපය සකස් වෙන විදිහ ගැන අපි හිතුවොත් එහෙම දැන් අවිද්‍යාව කියලා කියන්නේ නොදන්නාකම. චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම. එතකොට අවිද්‍යා සමුදය රූප සමුදය. අවිද්‍යාව සමුදයෙන් රූපය සමුදය වෙනවා කියලා කියනවා. ඒත් අවිද්‍යාවෙන් රූපය හදලා දෙන්නේ කොහොමද? අවිද්‍යාවෙන් රූපය හදලා දෙන එක අපිට දෙපැත්තකින් කතා කරන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද දෙපැත්තකින් කතා කරන්නේ? එකක් තමයි අද සිද්ධ කරගන්න මේ කර්මය නිසා අනාගතයට ප්‍රතිසන්දි විපාක ගෙනල්ලා දෙනවා. අද කරන කුසලයේ හෝ අකුසලයේ හෝ වේවා මේ කුසල අකුසලය මරණාසන්න මොහොතේදී අපිට අරමුණු වීම තුළ අපිට ඒ ඇති ගතිය හෝ ඒ නිමිත්ත පිළිබඳව කර්ම නිමිත්ත පිළිබඳව ඇසුරු කරගෙන අපි ඊළඟ ජීවිතයේ ප්‍රතිසන්දි වශයෙන් විඥාණය යම් තැනකට බැස ගන්නවා. එතකොට විඥාණය එතන ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නකොට ඔන්න එතන රූපය කියන දේ ඇසුරු කරගෙන ඒ ප්‍රතිසන්දි විඥාණයේ පැමිණීම සිද්ධ වෙනවා. ওই විදිහට අපිට අවිද්‍යාව කියන දේ රූපයට ප්‍රත්‍ය වෙන පැත්තෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒක අවිද්‍යාව රූපයට පරම්පරා ප්‍රත්‍ය විදිහට ප්‍රත්‍ය වුණ හැටි. ඒ කියන්නේ දැන් අද මේ විදිහට ආයතන මොහු කුරා ගිහිල්ලා අපිට ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන ටික හොඳට මේ රූප දකින්න පුළුවන් මට්ටමට මොහු කරලා මේ මට්ටමින් පවත්වන්න හේතුණා මොකද්ද? පෙර සිද්ධ කරපු අවිද්‍යා කර්මය කියන එක. එතකොට දැන් ප්‍රතිසන්දි වශයෙන් එනකොට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්න ඒ හිතෙන් තීරණය කරනවානේ මේ රූපේ මොනතරම් ආයුසන්තතියක් පවත්වන දෙයක් බවට පත් කරනවද කියන එක. එතකොට ඒ දක්වා මේ රූපේ නොසිඳී ඒ කියන්නේ අපි කියන්නේ මැරෙන්න නොදී මේ මුසුම සහිතව මේ රූපේ පවත්වාගෙන යනවා කියන එක सिद्ध කරනවා. එතකොට අන්න ඒ අර්ථේනුත් අරගෙන මේ නැවත නැවත ප්‍රසාද උපදවමින් මේ රූපය අසුරු කරගෙන විඥාණයට පිහිටා සිටින්නට පුළුවන් තැනක් බවට මේ රූපේ පත් කරන්න හේතු වෙනවා. මොකද්ද? අර පෙර කර්ම රැස් කරගත්ත මට්ටමේ තිබුණු අවිද්‍යාව කියන එක. එතකොට ඒ අවිද්‍යාව නිසා තමයි මේ අද මේ රූපය කියන දේ පේන්නේ. දැන් මේ විදිහට අපි රූපය ගත්තාම මේක මේ කතා කරන්නේ සන්තති වශයෙන්. සන්තති වශයෙන් කියලා කියන්නේ පැවැත්මක් වශයෙන්. ඒ කියන්නේ මේ රූපේ ගොඩාක් කාලයක් තියෙනවා කියන මේ සන්තති වශයෙන් තමයි මේ රූපය පිළිබඳව කතා කරන්නේ. නමුත් අපිට මෙතනදී කතා කරන්නට වෙන අනිත් දේ තමයි අපිට මේ එක්ෂණික වශයෙන්ුත් හටගන්න රූපයක් තියෙනවා. එක්ෂණික වශයෙන්ුත් උපදින එක්ෂණික වශයෙන්ුත් නැති වෙලා යන රූපයක් තියෙනවා. අන්න ඒ රූපය පිළිබඳවත් අපි කතා කරන්නට ඕනේ. ඒ රූපය පිළිබඳව කතා කරනකොට එතනත් අවිද්‍යා සමුදය රූප සමුදය තමයි අවිද්‍යාව තමයි රූපය හම්බෙන්න මුල. හැබැයි අපි දැනගන්නට ඕනේ මොකද්ද එතන යෙදෙන අවිද්‍යාව කියලා. දැන් අතන අවිද්‍යාව කියන එක අපි කතා කරන්නේ අවිද්‍යාව කියන එකේ පරම්පරා ප්‍රත්‍යක් විදිහට. ඒ කියන්නේ අවිද්‍යාව කියන එක අද මේ දැන් මට රූප පේන මට්ටම හදලා දෙන්න අර පෙර සිද්ධ කරපු අවිද්‍යාව පරම්පරා ප්‍රත්‍යක් විදිහට ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ අවිද්‍යාව ඇවිල්ලා මෙතන යෙදුනේ නැහැ. හැබැයි ඒ අවිද්‍යාව කියන දේ නිසා විඥානයේ මවකුසකට බැසගෙන ඒ බැසගත් විඥානයේ බැසගත් කම නිසා ඒ නාම රූපයන්ගේ වැඩිමක් පෙනිලා මේ විදිහේ කයක් ඇතිලා මේ විදිහේ කයකට මේ විදිහේ ප්‍රසාද රූපයකට දැන් ගැටෙනවා. ඒකට අර අවිද්‍යාව පරම්පරා ප්‍රත්‍යක් විදිහට ප්‍රත්‍ය වෙලා තියෙනවා. පරම්පරා ප්‍රත්‍ය කියන එක තේරෙනව නැතිනේ නේද? ඒ කියන්නේ පරම්පරාවක් විදිහට ප්‍රත්‍ය වෙන එක. දැන් අඹ ගෙඩියක් අඹ බීජයක් ගත්තට පස්සේ අඹ බීජයක් හිටවපුවාම මේ අඹ අංකුරයක් හැදිලා පැලයක් හැදිලා ගහක් බවට පත් වෙලා මේ ගහේ මල් හැදිලා ගැට හැදිලා ගෙඩියක් හැදිලා මේක පැහිලා ඉදිලා නැවත අඹ බීජයක් සකස් වෙනවා. දැන් අර අඹ මලක් හැදුණු තැනට හේතුවක් තිබුණානේ. අඹ මල උපදින්න අඹ ගහ හේතුවක් වුණානේ. ඒකට ආසන්න හේතුව අඹ ගහනේ. හැබැයි අර මුලින්ම තිබුණු අඹ ඇටය දැන් නැති වුණත් ඒ අඹ ඇටේ හේතුවක් උනේ නැද්ද මේ අඹ මලට? හේතුවක් වුණා. මේ අඹ කියන પરම්පරාව හදන්න අන්න ඒකට කියනවා પરම්පරා ප්‍රත්‍ය කියලා. හැබැයි ඒක ආසන්න හේතුව එතන යෙදිලා නැහැ ඒක. ඒක එතන තියනවා කියලා පේන්නේ නැහැ. හැබැයි අතන අර ක්‍රියාව කළ නිසා තමයි අඹ බීජය අඹ අංකුරයේ හදපු නිසා තමයි අඹ පැලයක් හැදිලා ගහක් හැදිලා ඒ ගහේ මේ විදිහට මල් හැදුනා කියන තැනක් ආවේ. අන්න ඒ අඹ බීජය මෙතනට ප්‍රත්‍ය උනේ මොකක් විදිහටද?
පරම්පරාවක් විදිහට. එතකොට ඒ අඹ පරම්පරා ප්‍රත්‍යක් විදිහට තමයි ප්‍රත්‍යවීම කියන දේ මෙතනදී सिद्ध කරලා තියෙන්නේ. අන්න ඒ විදිහටම අවිද්‍යාව කියන එක මෙතන ඒ පෙර ජීවිතයේ කරපු අවිද්‍යාව මෙතන යෙදෙන්නේ නැහැ කවදාවත්. හැබැයි එතන යෙදුණු අවිද්‍යාව කියන එක මෙතන අද රූපේ පේනවා කියන දෙයට නැතිනම් රූපේ සකස් කරලා තියන්න ප්‍රත්‍ය ධර්මයක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ අනිත් දේ තමයි අපිට අවිද්‍යාව සහ අවිද්‍යා නිරෝධය තුල උපදවන රූප නිරෝධය කියන මේ කාරණා ටික පදනම් කරගත්ත අවිද්‍යාවෙන් රූපය හට ගන්නවා කියන තැන. එතකොට ඒ රූපය හට ගන්න තැන මේ ජීවිතයේ සිද්ධ වෙන කර්ම භවයේ පැත්තෙන් සිද්ධ වෙන දෙයක්. මේක ටිකක් ගැඹුරු කාරණාවක්. ඒ කියන්නේ මේ ජීවිතයේ සිද්ධ වෙන කර්ම භවයේ පැත්තෙන් සිද්ධ වෙන දෙයක් තමයි ඒ අවිද්‍යාවෙන් රූපය සකස් කරනවා කියන දේ. ඇයි එහෙම කියන්නේ? දැන් මේ ජීවිතයේ රූපය ඇති බවට අපිට හම්බ වෙනවා නම් මේ රූපය ඇති බවට හම්බ වෙනවා නම් එහෙමත් නැතිනම් මේ වටාපත කියලා අපි නැවත දකිනවා නම් ඒ දකින්නේ මොකක් නිසාද? අර හටගත්තු වර්ණ සටහන නැති වුණා කියලා අපි දන්නේ නැහැ. එතන අනිත්‍ය වූ ධර්මය අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. දැක්කේ නැතිකම නිසා මෙහි ඇති කරගත්ත සංකල්පනාව බාහිර රූපේ පැත්තට පතිත කළා. මේක තමයි වටාපත කියන්නේ කියලා. දැන් ඔන්න අපිට එළියේ වටාපත වූ රූපයක් තියෙනවා කියලා අපිට එළියේ හම්බ වෙනවා. එතකොට එළියේ වටාපතයි කියලා රූපයක් හම්බ වෙන්නේ මෙතන ඇත්ත කතාව දැක්කේ නැතිකම නිසානේ. අන්නේ දැක්කේ නැති එකට කියනවා අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාව තමයි අර සංකත ධර්මයක් හැටියට දැක්කේ නැහැ. ඒ කියන්නේ හේතු නිසා සකස් වෙච්ච දේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක දැක්කේ නැහැ. රූපයක් පේන්නේ කොහොමද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇසත් නිසා රූපයක් නිසා එතන උපදිනවා චක්කු විඥානය කියන එක. ඒ චක්කුංච පටිච්ච රූපේච ඇසද රූපේද නිසා උපජ්ජති චක්කු විඥානං චක්කු විඥානය උපදිනවා. එතකොට මුලින්ම තියෙන්නේ මොකද්ද? ඇසයි රූපයයි. ඒකට කියනවා පුරේජාතයි කියලා. කලින්ම හටගත්ත ඇස සහ රූපය. එතකොට එතන යෙදෙන අනිත් එක තමයි චක්කු විඥානය කියන එක. තින්නම් සංගතිපස්සෝ මේ තුන් දෙනාගේ එකතුවට කියනවා ස්පර්ශයයි කියලා. එතකොට ස්පර්ශය කියන තැන දැන් තියෙනවා කාරණා දෙකක්. මොකද්ද? ඇහැයි රූපයයි එකට එකතු වුණ බව, චක්කු විඥානය කියන එක එතනට යෙදුණු බව කියන මේ කාරණා දෙකම ස්පර්ශය කියන තැන ප්‍රතිඵලයේ විදිහට තියෙනවා. එතකොට මේ තුනෙන් එකක්වත් නැත්නම් මේ ස්පර්ශය ඇති වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇහැ නැත්තම් තියෙන්න පුළුවන් කමක් නෑ. රූපේ නැත්තම් තියෙන්න පුළුවන් කමක් නෑ. චක්කු විඥානේ නැත්තම් තියෙන්න පුළුවන් කමක් නෑ. දැන් ඔය ටික ඇතුලේ කොච්චර නුවණක් අපිට ඇති කරනවද? දැන් අපි හිතනවානේ රූපේ එළියේ තියනවා කියලා. දැන් මේ ශාලාවෙන් එළියේ රූපේ තියනවා කියලා අපි හිතනවා. එළිය දකින්න පුළුවන් ලෝකේ තියනවා කියලා අපි කල්පනා කරනවා. තව අය ඉන්නවා කියලා. එතකොට දැන් ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන තුන් දෙනා ළඟට අපේ නුවණ අරගෙන යනවා නම් යම් විදිහකින් අපිට මේ ඇහැ නැත්තම් ඒ රූපේ තියෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇහැ නැත්තම් ඒ රූපේ තියෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි ඇහැ නැත්තම් ඒ රූපේ තියෙන්න බෑ කියලා කියන්නේ? මේ ඇහැ නැත්තම් රූපේ දැනගන්න එකක් ඇත්තේ නැහනේ. එහෙනම් අපිට දකින්න පුළුවන් දේවල් එළියේ තියෙන්න පුළුවන් කමක් නැහනේ. එතන ඇහැ යෙදෙන්නේ නැත්තම් මේ මොහොතේ එතනට අපේ ඇහැ විතරක් යවලා බලනව නෙමෙයිනේ අපිනේ. එතකොට ඒක තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට මේකෙන් කියන්නේ එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් කියන්නේ මේ එළියේ නෑ කියලාද? අපෝ එතකොට ගිහිල්ලා බලලම කියන්න පුළුවන් මේ තියෙන්නේ කියලා නේ. අර උපාසකම කෙනෙක් ඇවිල්ලා ධර්මාසනයේ අල්ලලම කිව්වා මේ ස්වාමීන් වහන්සේ කියන්නේ අල්ලන්න බෑ කියලා මේ අහුවෙන්නේ පේන එක කියලා. ඉතින් අර ඒ වගේ එතකොට අපිට එළියේ එහෙනම් මේ තියෙන්නේ කියලා හිතනවා. එතකොට මේ කියන්නේ එළියේ තියනවා කියන එකත් නෙමෙයි එළියේ නැහැ කියන එකත් නෙමෙයි. ඒක තියනවා කිව්වත් වැරදි අපි. ඒක නැහැ කිව්වත් වැරදි. මේ කතා කරන්නේ ඒක ඇති වුණේ කොහොමද කියන තැනට උත්තරේ. ඒ කියන්නේ ඒක ඇති වෙන්නේ හැම වෙලාවකදීම එතන ඇහැ යෙදෙනකොට වර්ණ සටහනක් ඇහැට එනවා. එතකොට ඒ දේ දැන ගැනීම වශයෙන් එතනට චක්කු විඥානසිත උපදිනවා. මේ තුන් දෙනාගේ එකතුව තමයි ස්පර්ශයයි කියලා කියන්නේ. එතකොට මේ ස්පර්ශයෙන් ගත්ත දේ අසුරු කරගෙන තමයි ඊළඟට දැනගන්න ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ තුන් දෙනාගේ එකතුව එතනින් පස්සේ ආයේ පවතින්නේ
නැහැ. ස්පර්ශයෙන් පස්සේ ආපහු මේ තුන් දෙනාගෙන් ඇහත් නැහැ, රූපයක් නැහැ, චක්කු විඥානය කියන සිතක් නැහැ. ඒකේ ඒ මොහොතට හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ඉවරයි. දැන් අපි වටාපතයි කියලා දැනගන්නේ අපි මීට කලින් අසුරු කරලා තියෙන මීට කලින් අපි දැනගෙන තියෙන ඒ නිමිති ටිකක් අනුසාරයෙන් තමයි අපි වටාපත කියලා යමක් දැනගන්නේ. එතකොට දැනගන්න මොහොත එනකොටත් ඒ දැනගැනීම නිර්මාණය කරන්න හේතුන ඇහැ නිරුද්ධ වෙලා ඉවරයි. ඒ රූපය නිරුද්ධ වෙලා ඉවරයි. ඒ වගේම දැනගැනීම කියන දෙයට යොමු වුණ හිත නැති වෙලා ඉවරයි. ඒ ධර්මයේ නිරුද්ධ වුණ තැනක තමයි මම වටාපතයි කියලා මනෝවිඤ්ඤාණ මට්ටමින් යමක් දැනගන්නවා නම් ඒ දැනගන්නේ ඒ ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව නැති වුණු තැනක. එතකොට අන්න ඒ දැනගන්න දේ නැවත බාහිර තියනවා කියලා බාහිරට මනසින් යොමු වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අපිට රූපය හම්බ වෙලා තියෙනවා. ඇයි? විඥාණය එමත් නැතිනම් අපේ මනස දැන් අර රූපය ඇසුරු කරනවා. විඥාණය අර රූපය ඇසුරු කරනවා. මොන රූපේද? හටගෙන ඉතුරු නැතුව නැති වුණු රූපය තියෙනවා කියලා ඒ පැත්තේ වටාපත කියලා මෙහි දැනුම අපි දකිනවා එළියේ තියෙන දේ හැටියට. අන්න එතකොට කියනවා අපි රූපය ඇසුරු කරනවා කියලා. දැන් අපිට එළියේ දකින්න පුළුවන් රූප ගොඩක් තියෙනවා කියලා කියන්නේ ඒක හදලා තියෙන්නේ මොකක් නිසාද? අර හටගෙන නිරුද්ධ වුණා කියන බව නොදන්නාකම නිසා. ඒ අවිද්‍යාව නිසා තමයි ඒ රූපය අපිට අද ඇති බවට හම්බ වෙන්නේ. එතකොට ඒ අවිද්‍යාව නැති කළොත් එහෙම ඒ රූපේ නැති කරන්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව නැති කළොත් රූපේ නැති කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සමුදය ධම්ම වූ රූපය හැටියට අපි දකිනවා මෙන්න මේ විදිහේ ධර්මතා ටිකක් නිසායි රූපය හටගත්තේ කියලා. දැන් ඕක අස්සේ අපි සියුම්ව බෙදුවොත් අපිට බෙදන්න කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඥානය, අනිත් එක තමයි ධර්මතාවය. දැන් ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මතාවය ඒ කියන්නේ ඒක ඒ සිද්ධ වුණ ධර්මයේනේ. ඒ කියන්නේ ඒක ඒ වෙලාවේදී සිද්ධ වුණ දේනේ. එතකොට ඒ පිළිබඳව දන්නාකම හා නොදන්නාකමනේ අපි අවිද්‍යාව හෝ විද්‍යාව කියලා කියන්නේ. ඒක ඥානය ඇති බව හෝ නැති බව. එතකොට උදේවැය කියලා කියන්නේ මොකද්ද? ඒක ඥානයක්. ඒක නුවණක්. අර වෙන સિદ્ધාන්තයේ පිළිබඳව දන්නාකම තමයි සමුදය කියලා කියන්නේ. ඒ කියන්නේ සමුදයේ ඥානං කියලා කියන්නේ. සමුදය එකක්, සමුදයේ ඥානය තවත් එකක්. සමුදයේ ඥානය තවත් එකක්. දැන් අපි කිව්වොත් එහෙම දැන් සමුදය ධම්මං රූපං සමුදය ධම්මන්ති රූපන්ති යතහ භූතං නප්පජානಂತಿ කියලානේ කිව්වේ. සමුදය ධර්ම වූ රූපේ සමුදය ධර්ම වූ රූපය හැටියට යතහ භූතං ඌ පරිදි නප්පජානාති දකින්නේ නැහැ. එතකොට මේ නප්පජානාති කියන්නේ ප්‍රජානනය කරන්නේ නැහැ කියන එකනේ, දන්නේ නැහැ කියන එකනේ. එතකොට මේ දන්නකම තවත් එකක්, සමුදය ධම්ම කියන එක වෙනත් එකක්. සමුදය ධම්ම වූ රූපය කියලා කියන තැනට අයිති දේ තමයි හේතු නිසා සකස් වෙන බව. එතකොට අවිද්‍යා සමුදයෙන් රූප සමුදය වෙනවා කියන එක ඒක ඥානයක්. ඒක ඥානයට අයිති කොටසක්. එතකොට සමුදය කියන එකට අයිති කොටස මොකද්ද? අපි කිව්වොත් එහෙම ආයතන ටික හටගන්න පැත්ත ගැන. ඒ කියන්නේ සංකත ධාතුව දකින්නකම. හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුච්චති කියලා අපි තව විදිහකින් හේතු ටික තිබුණොත් මේක හට ගන්නවා, හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා කියනවානේ. එතකොට දැන් අපිට රූප නිරෝධය ගැන අපි කතා කරන්නේ හේතු ටික තියෙනකොට අපි හට ගන්න බව සහ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියන එක දැකීම තුළ. එතකොට රූප සමුදය කියන එක චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියන එක තමයි සමුදය ධම්ම කියන එකට අයිති කොටස. සමුදය ධම්ම කියන එකට අයිති කොටස තමයි ඇස රූප චක්කු විඥාන කියන මේ ධර්මතා ටික මේ හට ගන්නවා කියන බව තමයි සමුදය ධම්ම කියන වචනයට අයිති. එතකොට මේ සමුදය ධම්ම කියන එක නොදන්නාකම නිසා රූපය හම්බෙනවා කියන එක තමයි නප්පජානාති කියලා කිව්වේ අපි. ඒක නුවණින් යථාභූත වූ පරිදි දැක්කේ නෑ අපි. එතකොට ඒක පවතින අවිද්‍යාව කියන දෙයට අයිති. දැන් අවිද්‍යාව මොකද්ද කියලා නැහුවේ? සමුදය ධම්ම වූ රූපය සමුදය ධම්ම වූ රූපය හැටියට යථාභූත ආකාරයෙන් දැක්කේ නැතිකමයි කියලා උත්තර දෙනවා. එතකොට ඒ ප්‍රජානනයේ නුවණින් නොදැක්කකම ප්‍රජානනයේ නොකල බව ඒක සිද්ධ වුණේ අර ධර්මයේ පිළිබඳව ඇත්ත නොදැක්ක නිසා.
ඒකටම තමයි අවිද්‍යා සමුදයෙන් රූප සමුදය වුණා කියලා කියන්නේ. අවිද්‍යාව නිසා රූප සමුදය වුණා කියන එක. එතකොට අවිද්‍යාවෙන් හටගත්ත රූපේ එකක් යථාභූත රූපේ තව එකක් කියලා පැහැදිලිද? අවිද්‍යාව නිසා ආපු රූපය එකක් යථාභූත රූපය තවත් එකක්. අවිද්‍යාව නිසා හම්බෙන රූපය සත්පුද්ගල ආත්ම භාව සංඛ්‍යාත රූපයක්. යථාභූත වූ රූපය සමුදය ධම්ම වූ රූපය අපිට මුකුත්ම කරන්න බැරි. ඇහැ තියෙනකන් වර්ණසටහන් පතිත වෙන මට්ටමේ තියෙන ධර්මයක් ඒක. ඒක කෙනෙක් හෝ පුද්ගලයෙක් නොවන තම වශයෙන්හි පවත්වන්නට නොහැකි රහතන් වහන්සේ නමකටවත් Tamanට ඕන විදිහට ඒක වෙනස් කරගන්නට බැරි විදිහේ පවතින දෙයක් තමයි විපාක ධර්මය කියලා කියන්නේ. මොකද ඒක කෙලෙස් යෙදෙන්නේ නැහැ. එතන ආශ්‍රය යෙදෙන්නේ නැහැ. ඒක තමයි එතන තියෙන ධර්මය. එතකොට ඒ සමුදය ධම්ම වූ රූපය එක ධර්මයක්. ඒ වගේම අපිට රූපය හට ගන්නවා කියන කම තියෙනවා තවත් එකක්. ওই කාරණා දෙක අපි බොහොම සියුම්ව මෙතනදී ලියා ගන්නට අවශ්‍යයි. මොකද බුදුරජාණන් වහන්සේ රූප නිරෝධයක් ගැන අපිට දේශනා කරනවා. රූපේ නිරුද්ධ කළා දාන්න. රූපේ නිරුද්ධ කරන්න කියලා දේශනා කරන්නේ අර එළියේ තියෙන රූපය නැති කළා දාන්න කියන එක නෙමෙයි. මේ වර්ණ සටහන නොදක ඉන්න කියන එක එහෙම නෙමෙයි අපිට මෙතනදී දේශනා කරන්නේ. එතකොට මෙතනදී දේශනා කරන්නේ මොකද්ද? රූප නිරෝධය කියන තැනදී දේශනා කරන්නේ මෙන්න මේ වටාපතයි කියලා අපිට එළිය හම්බ වෙනවා නම් රූපයක්. පවතින රූපයක් එළිය හම්බ වෙනවා නම් අන්න ඒ රූපේ නිරුද්ධ කරන්න ඕනේ. ඒ රූප නිරුද්ධ කරන්න නම් අපිට මොකද්ද පෙන්නලා දෙන්න ඕනේ? සමුදය ධම්ම වූ රූපය සමුදය ධම්ම වූ රූපය හැටියට පෙන්නලා දෙන්නට ඕනේ. ඒකට තමයි විද්‍යාව කියලා කියන්නේ. ඒ නුවණට. සමුදය ධම්ම වූ රූපය සමුදය ධම්ම වූ රූපය හැටියට පෙන්නලා දෙන්නට ඕනේ. එතකොට ඒක විද්‍යාවක්, ඒක ප්‍රඥාවක් පෙන්නලා දෙනකම. එතකොට ඒ ප්‍රඥාව නිසා මොකද වෙන්නේ? රූප නිරුද්ධ වෙනවා. රූපේ නිරුද්ධ වෙනවා. මොන රූපේද නිරුද්ධ වෙන්නේ? ඇහැට ආපු වර්ණ රූපේ නෙමෙයි. වර්ණ රූපයේ ආරම්භය අපි සමුදය කර, ඒ කියන්නේ රූපය ඇති බවට ගත්ත කමක් තිබුණා නම්, අවිද්‍යාව නිසා රූපය උපදවන කමක් තිබුණා නම්, අන්නේ අවිද්‍යාව නිසා උපදවන රූපය නිරුද්ධයි. එතකොට රූප නිරෝධය කියන එක මේ ජීවිතේදීම එළඹ වාසය කරන්න පුළුවන්කම තියෙනවා. රූප නිරෝධය කියන එක මේ ජීවිතේදීම එළඹ වාසය කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඕක බොහොම ලස්සන විග්‍රහයක් අපිට එනවා මාළුන්ගේ පුත්ත සූත්‍රයේදී. මාළුන්ගේ පුත්ත හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද ditta sutamuta විඤ්ඤාතබ්බේසු. මේ ditta sutamuta විඤ්ඤාත කියන ධර්මයන්හි දැකීම මාත්‍රයෙන් ඉවරයි කියලා දන්නවා නම්, ඇසීම මාත්‍රයෙන් ඉවරයි කියලා දන්නවා නම්, විඳීම මාත්‍රයෙන් ඉවරයි කියලා දන්නවා නම්, දැනගැනීම මාත්‍රයෙන් ඉවරයි කියලා දන්නවා නම්, එතකොට මේ ටික මේ මාත්‍රයෙන් ඉවරයි කියලා දන්න කෙනාට යතෝත්වම් මාළුන්ගේ පුත්ත තතෝත්වම් මාළුන්ගේ පුත්ත නතේන. ඒ දැකීම හේතුවෙන් මාළුන්ගේ පුත්ත ඔබට නතේන එය හා සමග ඔබ නැහැ කියනවා. ඒ දැකීම හා සමග ඔබ නැහැ කියනවා. එතකොට දැකීම හා සමග ඔබ නැහැ කියලා කියන්නේ අර දකින්න දේ එයාට හම්බ වෙන්නේ නැහැ. ඇයි? දිත්තේ දිත්ත මත්තන්. එයාට පේන්නේ රූපේ හටගෙන රූපේ නිරුද්ධයි කියන බව විතරයි. දිත්තේ දිත්ත මත්තන් කියන බව විතරයි. එතකොට ඒ හා සමග ඔබ නැහැ කියනවා. ඉතින් රූපය හටගෙන නිරුද්ධ නම් රූපය දැනගත්ත කෙනා ඉන්න බෑනේ. දැනගත්ත ධර්මයක් ඉතුරු නැතුව නැති වෙනවා කියන දැනුම නිකම්ම එයාට ගොඩ නැගෙනවා එතකොට. ඒ නිසා ඒ හා සමග නැහැ කියනවා. එතකොට යතෝතම් මාළුන්ගේ පුත්ත නතේන තතෝතම් මාළුන්ගේ පුත්ත නතත්ත. මාළුන්ගේ පුත්ත යම් තැනක ඒ හා සමග ඔබ නැත්තම් මාළුන්ගේ පුත්ත ඔබට එතන පිහිටා සිටින්න තැනක් නැහැ. පිහිටා සිටින්න තැනක් නැහැ කියලා කිව්වේ. දැන් අපිට පිහිටා සිටින්න තැනක් තියෙනවා. අපිට කියලා කියව විඥාණයට පිහිටා සිටින්න තැනක් තියෙනවා. මෙහි ඇති කරගත්ත සැපසහගත හෝ දුක්සහගත හෝ බවට අපිට බාහිර රූපේ විඥානට්ඨිතියක් හද. ඒ නිසා තමයි කාම ධාතුවේ තියෙන්නේ. මෙහි ඇති වෙන සැප වේදනා දුක් වේදනා අපි දකින්නේ කොහෙ තිබිලා ආපු දේවල් හැටියටද? බාහිර රූපෙ තිබිලා ආපු දේවල් හැටියට. දැන් ඒක විඥානට්ඨිතියක්. විඥානේ පවත්වන්න පුළුවන් තැනක් ඒක. එතකොට දැන් අපිට පිහිටා සිටින්න තැනක් තියෙනවානේ. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ටිකේ පවතින්න පුළුවන් කාම ධාතුවේ සත්වය හැටියට. ඊට පස්සේ ඕනනම් රූප ධාතුවේ සත්‍ය හැටියට ඒ මට්ටමින් අරූප ධාතුවේ සත්‍ය හැටියට ඒ මට්ටමින් ඒ ස්කන්ධ ප්‍රදාන කරගන්න පුළුවන්. හැබැයි කාම ධාතුවේ සත්‍ය හැටියට රූපස්කන්ධය මූලික කරගෙන තමයි කාමයේ කියන දේ පවත්වන්නේ. මෙහි ඇති කරගන්න කාමසාගත සංඥාව කාම ගුණේ තියනවා කියලා දකිනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ටිකේ දකිනවා. ඒ නිසා මේ දේ වෙනස් කර ගැනීම සඳහා කැමැති දේ ගන්නත් අකමැති දේ අයින් කරන්නත් අපි උත්සාහවත් වෙනවා.
අන්න දැන් අපිට පිහිටා සිටින්න තැනක් හම්බ වෙලා, භූමියක් හම්බ වෙලා, සැප දුක විඳින්න පුළුවන් තැනක් අපිට තියෙනවා. හැබැයි යම් විදිහකින් අර ඒහා සමග මම නැත්තම්, වර්ණ සටහන හා සමග දකින්න කෙනා නැත්තම්, දකින්න කෙනා සමග වර්ණ සටහන නැත්තම්, හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා නම් එයාට පිහිටා සිටින්න තැනක් නෑ දැන්. එතකොට එයාට පිහිටා සිටින්න තැනක් නෑ. පිහිටා සිටින්න තැනක් නැති වෙනකොට මොකද වෙන්නේ? යතෝත්වම් මාළුන්කි පුත්තන තත්ත තතෝත්වම් මාළුන්කි පුත්ත නේවිද. මාළුන්කි පුත්ත ඔබ යම් තැනක පිහිටා සිටින්නේ නැත්තම් ඔබට මේ ලෝකේ නෑ. නේවිද. ආයේ මේ ලෝකේ කියලා කතා කරන්න එකක් නෑ. මේ ලෝකේ දේවලුත් නෑ. ආයේ මේක තියනවද මේකක් තියනවද රහතන් වහන්සේට මේකක් තියනවද කියලා අහන්න එකක්වත් ආයේ නෑ. ඇයි? ඒ ආයතනේ ඒ තැන හටගෙන නිරුද්ධයි කියලා ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. ඒ නිසා නේවිද. මේ ලෝකේ පැවැත්මක් එයාට හම්බ වෙන්නේ නෑ. ඒ වගේම න හුරං. එයාට ආපහු පරලොවක් නෑ. මොකක් සිහි කළාද පරලොවකට යන්නේ? යන්න කෙනෙක් හිටියොත් නේ යන්නේ. හැබැයි යන්න කෙනෙක් නැත්නම් එයාට පරලොවකට යන්න හේතු ටිකක් නෑ. න උභයමන්තරේ මේ දෙක අතරහ කොහේ හරි තැනකත් ඉන්නවා එහෙම නෙමෙයි. එතකොට ඒසේවන්තෝ දුක්ඛස්සාති මේක තමයි දුකේ කෙලවර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් අපිට එතනදී කතා කරන එකම දේ තමයි මේ ditta sutta mutta විඤ්ඤාත කියන ධර්මයන් පිළිබඳව පුද්ගල බව ඇති නොවන විදිහට වාසය කිරීම කියන දේ. එතකොට පුද්ගල බව උපදවන්න නැතුව ඉන්න නම් අපිට තියෙන එකම ක්‍රමය තමයි ඇහැට පේන රූපේ පිළිබඳව අපිට නුවණින් වාසය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි දෙපැත්තකින් කතා කළේ සමුදය ධම්ම වූ රූපය සමුදය ධම්ම වූ රූපය හැටියට දැකීම තුළ අර අවිද්‍යා සමුදය රූප සමුදයෝ කියපු කාරණාව අවිද්‍යාවෙන් රූපය හදලා දෙනවා කියන එක අපි නූපදවා ඉන්නට අවශ්‍යයි. කර්මයෙන් රූපය හදලා දෙනවා කියන එක අපි නූපදවා ඉන්නට අවශ්‍යයි. තණ්හාවෙන් රූපය හදලා දෙනවා කියන එක නූපදවා ඉන්නට අවශ්‍යයි. හැබැයි කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් රූපේ හට ගන්නවනේ. කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් ආහාර කෘත්‍ය સિદ્ધ කරන තැනදී අපිට ඕක නතර කරන්න බෑ. ඕජාමයේ කෘත්‍ය સિદ્ધ කරන තැනදී නතර කරන්න බෑ. හැබැයි කබලින්කාර ආහාර රූපයත් අර විදිහට අවිද්‍යාවෙන් උපාදාන කරන තැන නතර කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කබලින්කාර ආහාරයේ Nirodhe සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට අපිට විපරිණාම ලක්ෂණ ටික දකිනකොට රූපේ තියෙන විපරිණාම ලක්ෂණය කියලා කියන්නේ අර හටගත්තු රූපේ ඉතුරු නැතුව ක්ෂණයක් පාසා නැති වෙලා යන බව දකිනකොට අන්න එයාට මේ රූපේම වැය දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි සමුදය ධම්ම වූ රූපේ දකිනවා, වය ධම්ම වූ රූපේ දකිනවා. එතකොට සමුදය වය ධම්ම වූ රූපේ දකිනවා කියලා කිව්වේ. ඒ හේතු කරගෙන සමුදය දකිනකොට එයාට ලෝකේ නැති බව කියන දේ දුර වෙලා තියෙනවා. රූපේ නැති බව කියන දේ දුර වෙලා තියෙනවා. ඒ හට ගැනීම පිළිබඳව එයා දකිනවා. ඒ වගේම වය ධර්මයේ දකිනකොට ලෝකයා නැහැ කියන පැත්තෙන් එයා මිදිලා තියෙනවා. වැයවීම කියන දේ එයා දකිනවා. එතකොට තියනවා කියන අන්තය තුලින් එයා මිදිලා තියෙනවා. හට ගන්න බව දකිනකොට නැහැ කියන පැත්තෙන් මිදිලා තියනවා කියන අන්තෙන් මිදිලා තියෙනවා. වැයවීම කියන කාරණාව දකිනකොට. එතකොට උදේවැය කියන මේ කාරණා දෙකම සම්මර්ෂණය තුල ඔහුට රූපේ පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් එනවා. හේතු නිසා හටගත්තු ධර්මයෝ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියලා. එතකොට මේ කාරණා දෙක තුල උපදින එකම නුවණ පදනම් කරගෙන තමයි කෙනෙකුට මේකේ උපාදාන වශයෙන් ග්‍රහණය නොකර ඉන්නවා නම් ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට කියනවා අවිද්‍යා නිරෝධය කියලා. අවිද්‍යාව ඉතුරු නැතුව නැති කිරීම කියලා කියනවා. එතකොට මූලික විදිහටම අපිට රූපය කියන එකේ සමුදය ධම්ම රූපය කියන්නේ මොකද්ද? ඒ වගේම සමුදය ධම්ම වූ රූපය නොදන්නා කම නිසා අපි රූපේ හටගන්න පැත්තට කොහොමද බලලා තියෙන්නේ කියන එකයි මේ කාරණා ටිකෙන් පැහැදිලි කරන්න අවශ්‍යුනේ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. වේදනාවත් ඒ විදිහටම කතා කරන්න පුළුවන්. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියන එකත් ඇතුළත් කරගෙන ඊට පස්සේ සංඥාව සංස්කාරය විඥානය කියන මේ කාරණා ටිකම ස්කන්ධ ධර්මතා ටික මේ පරයයන්ගෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මොකද්ද මේ ධර්මය හටගත්ත බව දැක්කේ නැහැ. ඒ වගේම වැය වුණු බව පිළිබඳව දැක්කේ නැහැ. උදේවැය කියන එක දැක්කේ නැහැ. හැබැයි හටගෙන වැය වුණා කියන එක යම් තැනක දැක්කොත් හටගත්ත බව දකිනවා නම් හෝ වැය වුණ බව දකිනවා නම් එතකොට දකිනවා නම් කියන තැන අර දෙආකාර දැකීමක් ගැනයි අපි කතා කරන්නේ. පවතින ධර්මතාවය ගැන කතා කරනවා එක පැත්තකින්.
අවිද්‍යාව නිසා සකස් වුණ පැත්ත ගැන කතා කරනවා තව පැත්තකින්. එතකොට අපිට නිරුද්ධ කරන්න පුළුවන් නිරෝධ දෙකක් හම්බ වෙනවා. එකක් තමයි නිරෝධේ නුවණ. ඒ තමයි සමුදය ධම්ම වූ රූපය ඇහැ රූප චක්කු විඥාන කියන තුන්දෙනාගේ එකතුව නිසා හැදුනා කියපු දෙයක් තිබුණා නම් ඒක ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා එතන නිරෝධය දකින්න පුළුවන්. ඒ නිරෝධය දැකීම තුළ රූපය ඇති බවට ගන්නකම තිබුණා නම් ඒක අනුත්පාද නිරෝධයකටපත් වෙනවා. ඒ කියන්නේ පවතින ධර්මතාවයන්ගේ නිරෝධය සහ අනුත්පාද නිරෝධය නොහට ගන්න බවට යෑම කියලා කාරණා දෙකක් පිළිබඳව කතා කරනවා නිරෝධය පිළිබඳව පවත්නා නුවණේ. එතකොට අන්න ඒ නුවණවල් දෙකම මෙතනදී යෙදෙන්න අවශ්‍යයි. අන්න ඒ දෙකට කියනවා විද්‍යාව කියලා. එහෙමත් නැතිනම් අවිද්‍යාව දුරු කරපු ඥාන දර්ශනය කියලා. එතකොට දැන් උපදවාගත යුතු ඥාන දර්ශනය තමයි ඕක. දැන් ගැටලුව තියෙන්නේ ඕක අපිට බලෙන් ආරූඪ කරගන්න බෑනේ. අපි කොච්චර කතා කළත් හටගත්තු රූපේ ඉතුරු නැතුව නැති වෙනවා කියන එක අපිට බලෙන් ආරූඪ කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නුවණ අපිට ඇති කරගන්න ප්‍රායෝගික ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ. අපි නිකන් උඩ පැන්න කියලා අහසේ රැඳිලා ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපිට ඒකට සුදුසු මට්ටම් වලින් අපි පඩිපෙලක් හදාගෙන උඩට නැගගෙන යන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්තම් කොච්චර උඩ පැන්නත් මේක ප්‍රායෝගික වෙන්නේ නෑ. අන්න ඒ නිසා අපිට මේ ප්‍රතිපදාව ප්‍රායෝගික කරගන්න නම් ඒකට අවශ්‍ය පසුබිම, ඒකට අවශ්‍ය මූලික කටයුතු ටික අපිට හදාගන්න වෙනවා අපේ ප්‍රතිපදාව පැත්තේ. එතකොට ඒකෙදි පළවෙනිම අදියර තමයි අපිට රූපේ කියන එක හම්බ වෙන එක. දැන් රූපේ පිළිබඳව හම්බ වෙන එක කියලා කිව්වේ ditta sutta mutta විඤ්ඤාත පිළිබඳව අපිට නුවණ පවත්වන්න නම් කියන්නේ. ditte ditta mattam bhavisati කියන තැනට නම් අපිට යන්න අවශ්‍ය. අපි ditte කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න එපානේ. සුතේ කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න එපා. එතකොට අපිට අද ditte ditta mattam කියන තැනකදී හම්බ වෙන්නේ දර්ශන මාත්‍රික දෙයක් විතරක් නෙමෙයි. අපිට හම්බෙන්නේ සත්වයෝ, පුද්ගලයෝ, ආත්ම වශයෙන් ගත්ත රූප හම්බ වෙන්නේ. එහෙම නානත්වයක් හම්බ වෙන තැනකට වර්ණ රූපේ වර්ණ සටහන් මාත්‍රයෙන් ඉවරයි කියන එක බොරුවක්නේ. ඒක කොච්චර ගන්න හැදුවත් ඒක එළඹ සිටින්නේ නැහැ. එහෙනම් පළවෙනි අදියර තමයි ඔය නානත්වය අයින් වෙලා ඒකත්වයකට හිතෙන්න ඕනේ. ඔය නානත්වය අයින් වෙලා ඒකත්වයකට හිතෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ගෙවල් දොරවල් තියනවා, යාන වාහන තියනවා, දූ දරුවෝ ඉන්නවා. මේ ඇති කරගත්ත නානත්ව සංඥාවෙන් හිත ගැලවිලා ගිහිල්ලා ඒකත්වයකට හිත එන්න අවශ්‍යයි. එක තැනකට හිත ගන්න අවශ්‍යයි. එතකොට ඒ ඒකත්වය තමයි දිත්තේ කියලා කතා කරේ. සුත්ත මුත විඤ්ඤාත කියන ওই කාරණා ටිකෙන් දිත්ත සුත්ත මුත කියන ටිකට රූපේට අදාළ ටික අපි ගනිමුකෝ. එතකොට ඒ අනුරූප වන විඤ්ඤාතය අද පවත්වන්නේ. එතකොට මේ දිත්ත සුත්ත මුත කියන ධර්මතා ටිකේදී දැකීම මාත්‍රයක් පමණක්මයි කියන එකේදී දැන් වටාපත දැක්ක ඒක එතනින් ඉවරයි කියන එක නෙමෙයිනේ දිත්තේ දිත්ත මත්තන් කියලා කියන්නේ. එතකොට අපි දැනගෙනත් ඔක්කොම කරලා ඉවර තැනක්නේ අපි වටාපත කියලා කියන්නේ. හැබැයි දිත්තේ දිත්ත මත්තන් කියන තැනට අදාළ වෙන්නේ වටාපත නොවන රූපයක් කියන තැනක. එහෙනම් අපේ පළවෙනිම දේ තමයි අපි කරන්න අවශ්‍ය ළඟම දේ තමයි රූපස්කන්ධයේ ස්වභාවය පිළිබඳ අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ වර්ණ රූපේ කියන තැන අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් අපි විදර්ශනා කරන්න ගියොත් අපිට කොච්චර නිමිති තියෙනවද අපිට විදර්ශනා කරන්න? අපිට විදර්ශනා කරන්න ගියොත් කොච්චර ගස් ගල් ගෙවල් දොරවල් මිනිස්සු ඉන්නවා, මේ ඇති බවට හම්බ වෙනවා, සද්ද ඇහෙනවා, ගඳ සුවඳ විඳිනවා. අපිට මහා නානත්වයක් නේ තියෙන විදර්ශනා කරන්න. ඉතින් ඔය එකින් එකට විදර්ශනා කරනවා කියන එක කවදාවත් කරලා නම් ඉවර කරන්න හම්බෙන දෙයක් නෙමෙයි. නැතිනම් අර ලේන වලිගෙන් මහමුද්ද හිනා වගේ වැඩක් තමයි ඔය එකින් එකට විදර්ශනා කරන්න ගියොත් සිද්ධ වෙන දේ. ඉතින් ඒ නිසා අපිට මේක ප්‍රායෝගික වෙන්න අවශ්‍ය නිසා තමයි එකපාරටම මේක කියන්නේ පළවෙනිම දේ තමයි මේ සියලුම තැන තියෙන රූපායතනයේ ස්වභාවය අපිට තේරෙන්න ඕනේ කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් වටාපත පේනවා කිව්වත්, පොත පේනවා කිව්වත්, පුටුව පේනවා කිව්වත්, මිනිස්සෙක් ඉන්නවා කිව්වත්, ගහක් තියෙනවා කිව්වත් මේ හැම තැනකම වර්ණ සටහන කියන ස්වභාවය එකයි නේ. වර්ණ රූපේ කියන එක එකයිනේ. ඇහැට පතිත වෙන්නේ මම ගහ කියලාවත්, මම වටාපත කියලාවත් නෙමෙයි. ඇහැට පතිත වෙන්නේ අනාත්ම වර්ණ සටහනක් කියන තැනින්. අපිට රූපය හම්බ වෙලා තියෙන්න වෙනවා අන්න ඒ වර්ණ සටහනක් කියන තැනින්. එතකොට මේ වර්ණ රූපයක් ඇහැට පතිත වෙන තැන ඇහි නිරෝධය සහ වර්ණ සටහනේ නිරෝධය අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ ඒ විදිහේ ඒකත්වයක් හම්බ වුණොත් විතරයි. ඉතින් අපිට හිත තිබ්බහම ඒක පේනවා නම් ඒකත් බොහොම ඉහළ මට්ටමක්. වර්ණ සටහන කියන තැනිනුත් ඒක දකින්න පුළුවන්.
ඉතින් ඒ මට්ටමිනුත් ඒකත්වයක් ගන්න බෑ නම් අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද? ඊටත් වැඩිය ටිකක් පල්ලෙහෙන් මේක පටන් ගන්න සිද්ධ වෙනවා. එහෙනම් අපිට සිද්ධ වෙනවා අපිට ඇති බවට හම්බ වෙන රූපේ පිළිබඳව සම්මර්ෂණයක් කරන්න. එතකොට ඔන්න අපි ගිහිල්ලා සතර මහා ධාතු අණුව බලනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු අණුව බලනවා. එතකොට සතර මහා ධාතු අණුව ආධ්‍යාත්මිකවත් බලනවා, බාහිරවත් බලනවා. ආධ්‍යාත්මික බාහිර දෙකේම මේ අනාත්ම සතර මහා ධාතු රූපේ විතරමයි කියලා දකිනවා. දැන් මේ බලන්නේ මහා භූත රූපේ එළියේ තියෙනවා කියලා කියන්න අවශ්‍ය නිසා නෙමෙයි. මේ බලන්නේ මොකටද? මේ සතර මහා ධාතු රූපය අසුරු කරගත්ත වර්ණ සටහනක් කියන තැන ගේන්න අවශ්‍ය නිසා අර ගොඩාක් නිමිති යටපත් කරලා මහා භූතයයි කියන නිමිත්ත උස්සලා දෙන්න අවශ්‍ය නිසා තමයි මේ මානසිකාරය කරන්නේ. කෙනෙකුට ඒත් ආත්ම සංඥාවෙන් වැහෙනවා නම් නෑ මේ ඉන්නවා, කට්ටිය ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා කියන තැනම ඒත් දැස ගන්නවා නම් එයාට තවත් පල්ලෙහාට ගිහිල්ලා මානසිකාරය පටන් ගන්න වෙනවා. එයාට මේක බලන්න වෙයි කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු මේ විදිහේ දෙතිස් කුණප කොටාසයක් නේද තියෙන්නේ කියලා. දැන් දෙතිස් කුණප කොටාසය බලන්න පුළුවන් හිතට ඇති වුණු රාගය දුරු කර ගැනීම පිණිස අසුබය පේන විදිහට මේක මෙනෙහි කරන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් මේක කලාප සම්මර්ෂණයක් විදිහට මේකේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන විදිහට බලන්න පුළුවන්. දැන් මේකේ කෙස් කියන ස්වභාවය සහ බාහිර කෙනෙක් කියන තැන කෙස් කියන ස්වභාවය පිළිබඳව අරගෙන මානසිකාරය කරනවා මෙතන තියෙන අනාත්ම ලක්ෂණය මතුවෙන විදිහට. දැන් දරුවා කියන රූපේ මේක මේ කෙස් ටික දරුවා නෙමෙයිනේ. මේ බාහිර තව කෙනෙකුගේ කෙස් කියන ස්වභාවයේ දරුවා නෙමෙයිනේ. කෙනෙක් නෙමෙයිනේ. එතකොට අන්න අපි කොටස් පිළිබඳව එකින් එකට අපි මෙනෙහි කරලා බලනවා. එකින් එකට මෙනෙහි කරලා බලනකොට අපිට පේනවා මේ එකක්වත් දරුවෙක් නොවන පුද්ගලයෙක් නොවන ධර්මයක් කියලා. අර නානත්ව සංඥාවෙන් ඒකත්වයකට හිතපත් වෙනවා. කෙනෙකුගේ දේවල් නෙමෙයි මේ විදිහේ ධර්ම මේ විදිහේ කොටස් ටිකක් කියන තැනකට හිතපත් වෙනවා. අර මිහින්තලේ හාමුදුරන්ගේ කතාවේදී අර කියන්නේ අට්ටික සංඥාව වඩපු හාමුදුරන්ගේ කතාව. එතකොට දැන් කාන්තාවක් hina වෙලා යනවා දකින්නකොට ඇටසැකිල්ලක් කියලා තමයි දැක්කේ. ඇයි ඇහැට පෙනෙන රූපය කෙනෙක් පුද්ගලයෙක් කියලා නානත්වයකටපත් නොකොට ඒකත්වයකින් දකිනවා මොකද්ද? ඇටසැකිල්ලක්. ඇහැට මොකක් පෙනුනත් කවුරු පෙනුනත් මේ අහවලා මේ හොඳ කෙනෙක් මේ නරක කෙනෙක් කියන දේවල් නිමිති නෙමෙයි ඔහුට තියෙන්නේ. ඒ වඩන කෙනාට එළඹ සිටින්නේ ඒකත්ව සංඥාවක්. මොකද්ද? එකම අට්ටික සංඥාවක් යාට තියෙනවා. ඒ විදිහටම ඔය කොණුප කොට්ටාසයන්ගෙන් අපිට පුළුවන් ඒකත්වයකට හිත ගන්න. එතකොට යම් පමණකට ඒකත්වයකට හිත අරගන්නකොට ඊට පස්සේ පුළුවන් ඔන්න එයාට ඊට පස්සේ එහා පැත්තට අඩියක් තියන්න. එයා බලනවා පටවි ධාතු අදිමත්ත කොටස් මොනවද? දැන් කෙස්ලොම් නියදත් කිව්වත් ඒත් නානත්වයක්නේ. එතකොට එයා බලනවා පටවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ටික අනුව ඒකේ අදිමත්ත කොටස් මොනවද? දැන් කෙස් කියන්නේ තද ගතිය වැඩි, හම කියන්නේ තද ගතිය වැඩි, ලොම් කියන්නේ තද ගතිය වැඩි කොටස්. මේ විදිහට මේ පටවි ධාතු අනුව ගියපු ඒවා. එතකොට මේ ආපෝ ධාතු අණු ගියේවා මේ තේජෝ ධාතු මේ වායෝ ධාතු අණු ගියේ කොටස් කියලා ඒ දෙතිස් කුණප කොටාසේ මේ තුල එයා මතු කරගන්නවා තව ඒකත්වයක්. මොකද්ද? අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ ධාතු මාත්‍රික ධර්මයෝ ගැන එයා මානසිකාරය කරනවා. එතකොට ඔන්න එයාට නුවණක් එනවා මේ අනාත්ම සතර මහා ධාතුව පවතින තැනක කොහොමද පුද්ගල බව හදාගත්තේ කියන ප්‍රශ්නෙට උත්තරේ බලන්න යනවා. එතකොට එයාට හම් වෙනවා මේ විදිහේ වර්ණ සටහනක් හටගෙන ඉතුරු නැතුව නැති වෙන තැනක මේ විදිහට පුද්ගලයෙක් විදිහට අපි වැරදි විදිහටයි මානසිකාරය කළේ කියලා අවිද්‍යා සමුදයෙන් රූපේ සමුදේ වෙන ආකාරය ගැන එයාට දැන් නුවණ පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඕකට අනුපූර්ව ක්‍රමයක් නේ තියෙන්නේ. අනුපූර්ව ක්‍රමය අර නුවණ කියන තැනින් විතරක් එකටම අපිට ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ඒකත් එක්ක යන තව ධර්මතා ගොඩාක් අපිට වැඩෙන්න තියෙනවා. ඒ නිසා තමයි ඒක අනුපූර්ව වශයෙන් අපි දියුණු කරගත යුත්තේ. ඒ වගේම ඒකට ලොකු භාවිතයක් අපිට තියෙන්නට අවශ්‍යයි. අපේ ජීවිතේ පුරාවට අපි කරන භාවිතයක් තියෙන්නට අවශ්‍යයි. සිහිය කියන දේ උපකාරවත් වෙන්නේ අන්න ඒ නුවණ අරගෙන යන්න. ප්‍රඥාව කියන දේ එකම සාධකේ නෙමෙයි. ධර්මයේ දන්නවා කියන එකත් එකම සාධකේ නෙමෙයි. මුළු ත්‍රිපිටකයේම කටපාඩම් හාමුදුරන්ට අවුරුදු 36කට වැඩි කාලයක් ගියා අරිහත්ත්වයටපත් වෙන්න එක තෙරුණාංශ නමකට. එතකොට ත්‍රිපිටකයේම කටපාඩම් වෙලත් එච්චර කාලයක් යනකොට කොච්චර මේක තේරුම් ගැනීම කියන එකට එකම සාධකයේ බවටපත් වෙන්නේ ඒ තියෙන ධර්මය පිළිබඳ පාඩම් තියෙන එකම නෙමෙයි. මේකේ භාවිතයේ තුල අනිකුත් වැඩෙන ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිම කියන එක මේකට ඍජුව බලපාන දෙයක්. ඒ නිසා අපි අර කාරණාව මූලික අධීරෙන් අධීරට අරගෙන යන්න අවශ්‍යයි. දැන් එකක් නැතුව ඊළඟ තැනට ගියා කියලා වැඩක් වෙන්නේ නැහැනේ. අපි කොච්චර දර්ශනයක් ඉඳගෙන ඉන්නකොට කල්පනා කර කර හිටියත් වර්ණ සටහන් මාත්‍රයක් විතරයි කියලා අපි බණ අහගෙන ඕක කොච්චර තේරුම් ගත්තත්
ඇස් ඉදිරි පිටට එනකොටම ටක් ගාලා මේ ඉන්න කෙනාමයි කියලා අපිට තරහ ඇති වෙලා නම් එයත් එක්ක කතා කරලා නම් පුද්ගල භාවයෙන් අර දර්ශනය මෙතන භාවිත වෙලා නැත්තම් වැඩක් නැහැනේ අපි කරපු දේ. ඒක ප්‍රායෝගික ජීවිතේ පාවිච්චි වෙලා නැහැ. ඒ නිසා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අර ඇසුරු කරන තැනදිත් පවත්තන්න නුවණ පවත්තන්න පුළුවන් සංඥාවක් ඒ මට්ටමක් ඉස්සෙල්ලා උපදව ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ නිසා තමයි සතිපට්ඨාන භාවනාව තියෙන කායානුපස්සනාව කියන එක මූලික වශයෙන් අපි දිනු කළ යුත්තේ ඒ අර්ථය උපදව ගැනීම සඳහා. එතකොට එතන ඉඳලා අපිට පුළුවන් ඉදිරියට මේක අරගෙන යන්න. කාම ධාතුවේ සත්වය හැටියට බුදුරජාණන් වහන්සේ අපිට ඉස්සෙල්ලම දේශනා කරන්නේ රූපස්කන්ධය පිරිසින් දකින්න හැටිනේ. ඒකනේ කායානුපස්සනාව මුලින් දේශනා කරන්නේ. මොකද ආශ්‍රව තියෙන්නේ කෙලස් ටික තියෙන්නේ නාම ධර්මතා ටික අසුරු කරගෙන නෙමෙයි වැඩිපුරම රූපය අනුව පතිත වෙලා තමයි තියෙන්නේ. ඉතින් රූපේ පිරිසිදු දැකීමෙන් අනාගාමි ඵලයටමපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ කියන්නේ නාමයත් ඒහා අනුගතවම යනවා. නමුත් රූපේ තමයි අද වැඩිපුරම ආශ්‍රව ටික පවත්තන තැන බවට පත් වෙලා තියෙන්නේ. රූපේ ගැන හිතන්න නැතුව වෙන දෙයක් ගැන හිතන්න බෑනේ නේ. ඒ නිසා රූපේ ගැන තමයි අපිට අද සම්මර්ෂණය වැඩිපුරම පවත්වන්න අවශ්‍ය. ඒ නිසා තමයි කායානුපස්සනාවට මූලිකත්වය දී යුත්තේ. ඒ කියන්නේ කායානුපස්සනාව මුලින් දේශනා කරන්නේත් ඒක වැඩිපුර ප්‍රභේද සහගතව ඒක පෙන්වලා දෙන්නෙත් ඒක වැඩි යුතු ආකාර සහිතවම ඒ මට්ටමේ ඉඳලා යන්න අවශ්‍ය නිසා. ඒ නිසා අපි ප්‍රායෝගික භාවිතය තුළ අර විදිහට පුරුදු වෙන්න ඕනේ. ඒකෙදි ප්‍රධාන විදිහටම අපිට තියෙන කාරණා දෙකක්. ඒක හොඳටම අපි නුවණින් දකින්න ඕනේ. තේරුම් ගන්න, හිතා ගන්න අවශ්‍යම දෙයක්. ඒ තමයි මානසිකාරය සහ මානසිකාරය තුළ උපදින නුවණ කියන එක. මානසිකාරය සහ මානසිකාරය තුළ උපදින නුවණ. නුවණ එකක්, මානසිකාරය එකක්. දැන් මම මේ විදිහට කෙස්ලොම් නියදත් ආදී විදිහට මෙනෙහි කරන එක තවත් එකක්. මෙනෙහි කිරීම තුළ මාට උපදින නුවණ තවත් එකක්. නුවණ කියන එක හරියට කණ්ණාඩි දෙක වගේ. ඒ දෙක දාගත්තාම අපිට මුළු ලෝකෙම පේනවා. කණ්ණාඩි දෙක හදා ගන්නවා වගේ තමයි මානසිකාරය කියන එක. ඒක කරන්නේ කණ්ණාඩි දෙක හදා ගන්න. දැන් අපි ඉඳගෙන මානසිකාරය කරනවා ගොඩක් වෙලාවට. මානසිකාරය කළාට අර මානසිකාරය තුළ උපදින නුවණ අපි ප්‍රායෝගික ජීවිතය තුළ පාවිච්චි කරන්නේ. අපි ඇහැට එන අපි ඉස්සරහට එනකොට මේ කෙනත් එක්ක ගිහිල්ලා අපි රැවටිලා කතා බහ කරලා ඔක්කොම කරලා ඉවරයි. අර නුවණ එතනදී භාවිත කරලා නැහැ. ඒ වෙලාවට අර මන්ත්‍රය වගේ මානසිකාරය කරන්න අවශ්‍ය නැහැ. හැබැයි අර මානසිකාරය තුළ උපදවගත්ත නුවණින් ඒක අසුරු කරන්න පුළුවන්කම තියෙනවා. අර අට්ටික සංඥාව වඩපු හාමුදුරන්ගේ කතාවම ගන්නකො. එතකොට අපි වඩන්නේ ඒ විදිහේ කායානුපස්සනා සහගත සංඥාවක් නම් ඒ සංඥාව තුළ වාසය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඇහැට පේන රූපේ මෙහි ඇති කරගත්ත සංඥාවෙන් වහලා දාන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අන්න ඒ නිසා මේ මානසිකාරය කියන එක තුළ නුවණ උපදව ගන්න, නුවණ ජීවිතේ භාවිත කරන්න. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම දැන් අපි කියන්නේ දර්ශන භූමිය සහ භාවනා භූමිය කියලා දෙකක් තියෙනවා. දර්ශන භූමිය මොකද්ද? සෝතාපට්ටි ඵලයටපත් වෙනකන් තියෙන්නේ දර්ශන භූමිය. ඊට පස්සේ භාවනා භූමිය කියන්නේ මොකද්ද? අර දැකපු දර්ශනයම නැවත වඩන එක, දියුණු කරන එක. එයා දැන් දැක්කා. ඒ නිසා 아무තුවෙන් දකින්න දෙයක් නැහැ. දැකපු දර්ශනයම එයා නැවත නැවත දියුණු කරනවා. ඒකට කියනවා භාවනා භූමිය කියලා. ඒකම තමයි මේ අද මෙතනදී මේ මට්ටමේදී අපිට කරන්න තියෙන්නේ. දර්ශන භූමිය කියන එක දකින්නකො මානසිකාරය කියන දේ. භාවනාව කියන එක දකින්නකො ඒ මානසිකාරය තුළ ඉපදුණු නුවණ කියන එක. දැන් ඒ නුවණ තමයි අපිට හැම වෙලාවකදීම භාවිත කරන්න තියෙන්නේ. එතකොට ඒ භාවිතය කියන දේ නැති වෙන තරමට මානසිකාරයේ කොච්චර තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කොච්චර ඉඳගෙන මානසිකාරය කරලා තිබුණත් අපි ඒ නුවණ පාවිච්චි කරලා නැත්නම් අපි එදිනදා ජීවත් වෙන තැනකදී එදිනදා හැම අවස්ථාවකම ඒක යොදා ගන්න උත්සාහවත් වෙන්නේ නැත්නම් මේ ප්‍රතිඵලයට අපිට ලං වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා ඒ භාවිතය කියන දේත් අනිවාර්යයෙන්ම අපි ළඟ තියෙන්න ඕනේ දෙයක්. ඒ නිසා ඒ මානසිකාරය තුළ උපදින ඒ නුවණ කියන එක භාවිත කරන්නට අත්‍යවශ්‍යයි ජීවිතයේ හැම වෙලාවකදීම. ඒකට තමයි සිහිය කියන දේ උපකාර වෙන්නේ. සිහිය සහ නුවණ. සිහිය කියන එක එන්ජින් එකක් වගේ හරියට. නුවණ කියන එක වාහනේ අනිකුත් දේවල් ටික නම් සිහිය එන්ජින් එකක්. මේක තමයි බලය යොදන්නේ සම්පූර්ණම මේ නුවණ නැමැති වාහනේ ඉදිරියට අරගෙන යන්න සම්පූර්ණම යොදන්නේ මේ එන්ජින් එක. එන්ජින් එකට විතරක් ගමනක් යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේ සිහිය විතරක් තියනවා නම් නුවණ නැත්තම් ඒත් වැඩක් වෙන්නේ නැහැ. හැබැයි නුවණයි සිහියයි යෙදුණු තැනක තමයි මේකට ගමනක් තියෙන්නේ. ඒ නිසා මේ දෙක භාවිත කරන්න. මේ දෙකට මූලිකත්වය දෙන්න. ඒක තමයි අපිට මේ ප්‍රතිපදාව විදිහට කෙටියෙන්ම කියන්න තියෙන අන්තිමට. සිහිය සහ
නුවණ කියන මේ කාරණා දෙක පවත්වන්න උත්සාහවත් වෙන්න. ඉතින් ඒ කුසල් කරන ගමනේදී අද දවසේදී මේ විදිහේ කුසලයක් සිද්ධ කරගත්තේ. ඉතින් ඒ කුසලය තුළ අපි කුසල ධර්මයන් සිද්ධ කරනවා වගේම අපේ ජීවිතේට කොහොමද අපි අප්‍රමාදී සම්පත්තිය ඇති කරගන්න කියන කාරණාවයි අපි කතා කරන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා ඒ කාරණා ටික ඒ විදිහට හැමදිනාගේම ජීවිතවලට ඇතුළත් කරගන්න හැමදිනාම අධිෂ්ඨාන කරගන්න. ඉතින් කල්පනා කරගන්න මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා සිද්ධ කරගත්ත මේ සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ශක්තියින් මේ සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරක ආදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සෑම සිරු දෙනා නමින් මිය පරලොව ගිය ඥාතීන් මේ වෙලාවේදී සිහිපත් කරගන්න. මෙලොව වශයෙන් සාංශාරික වශයෙන් යම්ම ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා ඒ ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා අදහස ඇති කරගෙන ඉදම්මේ ඥාතීනං හෝතු ගාතාව ශබ්ද නගලා කියමින් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ කටින මහා පුණ්‍ය කර්මය සිද්ධ කර ගැනීම සඳහා ඒ මූලිකත්වයේගෙන කටයුතු කරපු ඔබ සෑම සියලු දෙනාටම අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ තරින්ද්‍ර අම්මා, ඒ වගේම ශානි අම්මා, ඒ වගේම අනිකුත් අපේ කසුන් මහත්මයා රාදක් ඇතුළු ඒ පවුල්වල ඉන්න සියලුම පින්වත් පිරිසට අපි විශේෂයෙන්ම පුණ්‍ය අනුමෝදනා කරනවා. හැම දිනාටම මේ කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනය සලසාගෙන ඝෝර කටුක භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා මේ පින් අනුමෝදන් වෙන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.